සාදු සාදු නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අත්ති භික්ඛවේ ආසවා දසනා පහතබ්බා අත්ති ආසවා සංවරා පහතබ්බා අත්ති ආසවා පටිසේවනා පහතබ්බා අත්ති ආසවා අදිවාසනා පහතබ්බා අත්ති ආසවා පරිවර්ජනා පහතබ්බා අත්ති ආසවා විනෝදනා පහතබ්බා අත්ති ආසවා භාවනා පහතබ්බාති. කාරුණික පින්තුනි, මම මේ මාතෘකාව වශයෙන් නැවතත් ප්‍රකාශ කළේ දැන් මේ සමහර වෙලාවට මෙතන අද ඉන්න කාණ්ඩේ ගිය මාස කීපේ සමහරු මෙතන හිටියේ නෑ. ඒ නිසා මම ප්‍රවේශයකට නැවතත් මතක් කළේ. සබ්බාසව සූත්‍රය සාකච්ඡා කළේ. මේ සූත්‍ර නම් ගැන බය වෙන්න එපා. මෙන් කියන්නේ මේ කෙලස් කියන ඒවා. දැන් කෙලස් කියන එකට පාලියේ තිබෙන හොඳම පදය තමයි ආශ්‍රව කියන එක. ආශ්‍රව. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්ෆ්ලක්ස් කියලා අත් වශයෙන්. එතකොට ඉන්ෆ්ලක්ස් කියන කාරණාව. ඉන්ෆ්ලක්ස් කියන අදහස් කරන්නේ අතුලට දාගෙනවා කියන අදහස. දැන් අපි දැන් බ්‍රහස්පතින්දා කියලා සාකච්ඡාදී ප්‍රේම කළා. අපි මේ සංසාරේ තවමත් ජීවත් වෙන්නේ ඒ ජීවත් වෙන. ධර්ම සාකච්ඡාවෙන් සාර්ථක කරන්න පුළුවන්. මනක් නෙමෙයි ධර්ම සාකච්ඡාව. ඒ අපේ සංසාර ජීවත් වෙන්නේ කුමක් නිසා? අවිද්‍යාව නිසා. ඒ අපේ ජීවත් වෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියන්නේ මොකක්ද? අවිද්‍යාව කියන්නේ මොකක්ද? නෑ. මොහේ කියන්නේ එක්තරා ජීවිතයක් තුළ අපි චිත්ත පරම්පරාවල යම් කිසි දෙයක් හරියට අඳුනා නොගැනීම හරහා වෙන දෙයකට කියන මොහේ කියලා. ඒකට ඉලූෂන් කියන්නේ මොහේ. ඉග්නොරන්ස් කියන්නේ අවිද්‍යාව කියන්නේ. ඒ අවිද්‍යාව කියන්නේ සංසාරික වශයෙන් අපි සංසාරයේ විදිහට හේතු තමයි චතුරාර්ය සත්‍ය. සත්‍ය ඥාන, පුත්‍ය ඥාන, පුත ඥාන වශයෙන් නොදැනුවත් කමයි අදහස් කරන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නන මේ ආශ්‍රව තමයි අවිද්‍යාව නිර්මාණය කරන්නේ. ඒ අවිද්‍යාව කියන හේතුව තියෙනවනේ. යාවේ පටන් ගන්නවා කියන්නේ අවිද්‍යාව චතුරාර්ය සත්‍ය නොදැනුවත් කමකට කළා තියෙන්නේ. ආශ්‍රව නිසා කියලා කියන්නේ. ඒ නිසා ආශ්‍රව සමුදය අවිද්‍යාව කියලා කියනවා. අවිද්‍යාව කියලා කියනවා. එතකොට ආශ්‍රව නිසා තමයි අවිද්‍යාව හටගන්නේ. ඒ වගේම කියන අවිද්‍යාව නිසා ආශ්‍රව නිර්මාණය. ඒක සාමාන්‍යයෙන් කියන්නේ ධර්මයේ මේ අවිද්‍යාවට කියලාම අඤ්ඤමාන්‍ය සහජාත පක්ෂය කියන මුල් හේතුවක් නෑ දෙකටම නිර්මාණය වෙනවා අවිද්‍යාවෙන්. ආශ්‍රව විද්‍යාවෙන් අවිද්‍යාවෙන් ආශ්‍රව. ඒ නිසා වෙනත් අපේ මූලික මේ සංසාරයේ ඇවිදින හේතුව මූලික හේතුව අවිද්‍යාවයි. ඒතරේ අවිද්‍යාව නිර්මාණය වෙන්නේ ආශ්‍රව නිසා ආශ්‍රව ගැටලුවක් වශයෙන් හැමදාම තිබෙනවා. දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරන ගොඩක් අය ආශ්‍රව කියන එක ගැටලුවක් කියලා හඳුනගෙන තිබෙනවා. මේ පොතේ තියෙනවා. අපි කතා කරනවා බෞද්ධ ජීවිතය හඳුනාගෙන තිබෙනවා ආශ්‍රව කියන ගැටලුවක් කියලා. හඳුනාගෙන තිබෙනවා. හඳුනාගෙන තිබෙනවා. මොනවද ආශ්‍රව කියන්නේ? කාමාශ්‍රව, භවශ්‍රව, දිඨාශ්‍රව සහ අවිජ්ජාශ්‍රව. කාමයේ කියලා ආශ්‍රවයක් තිබෙනවා. කාමයේ හරහා නිර්මාණය වන කෙලෙස් කියලා කියනවා. ඊළඟට භවශ්‍රව භවය හරහා නිර්මාණය වෙන කෙලෙස් අපි ඊළඟ ජීවිතවල ඉන්න ලෝකයේ ජීවල වල යනවා, ආරහ යනවා, මෙහි යනවා, මෙච්චර ඉන්නවා.
නේද? ඊළඟට දැන් මේ සෝවාන් වෙන්න කාලේ මරි බොනේ අපි භවයේ අපි යන්න වැඩ කරනවා. භවයේ අපේ භවයේ ප්‍රමාණ යන්නට ඒ භවයේ සම්බන්ධ වෙනවා. ඊළඟ දිට්ඨාශ්‍රය. දෘෂ්ටි දෘෂ්ටි කියන්නේ අපි හදාගන්න මේ දෘෂ්ටි views කියන්නේ views නේද? ඒක ගොඩක් තියෙනවා. බලන්න අපි ජීවිතේ අපි ගැන හදාගන්න තියෙන දෘෂ්ටි අපි ආශ්‍රය කරන අය සම්බන්ධ බලන්නේ සමාජීය දේශපාලනීය ආගම නේ. ඒක දෘෂ්ටි බලපෑම පස්සේ මම හිතුවා දෘෂ්ටි කාන්තාරයක් කියලා බුදුහාමුදුරුවෝ වචනේ කියනවා. ඊට පස්සේ අපි දෘෂ්ටි හරහා ගොඩාක් ආශ්‍රව දාගන්නවා. අනික බුදුරජාණන් වහන්සේ වේලු කළා යම් කිසි දෙයක් දිහා දකිනකොට සතර අගතියෙන් තොරව දකින්න කියලා නේ උන්වහන්සේ අපිට කියන්නේ. මාතේ සතර අගතියෙන් ප්‍රජුඩිස් හරහා සමාධිය ඡන්දය ද්වේෂය බය සහ මෝහය කියන හතරට වහල් වෙලා ඉඳ ගන්න එපා. කැමැත්තෙන් ඒ වගේම ද්වේෂය නිසා බය නිසා මෝහ නිසා මේවට පදක වෙලා තීරණය ගන්න එපා ජීවිතේ. මේවට පාදක කියන්නේ විදර්ශනාවෙන් දකින්න නැතුව මේ හතරෙන් අපි දැක්කලා තීරණය ගන්න ගියොත් අපිට මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම දෘෂ්ටි නිර්මාණය අනවශ්‍ය දෘෂ්ටි ඒලා අපි සම්පූර්ණයෙන්ම හිර වෙන්න පුළුවන්. හිර වෙනවා අනිවාර්යෙන්ම හිර වෙනවා. ඒ නිසා ඒක ආශ්‍රය නිර්මාණය වෙනවා. ඊට පස්සේ අවිච්ඡා. සංසාරේ අපි ඇවිදින හේතු ගන්න කියනකොට අපි ගොඩාක් අවිද්‍යාවෙන් ආශ්‍රය ඇති කරගන්නවා. කෙලෙස් අර ඔක්කොම ටික මෙන්න මේ හතර ගැටලු කියලා අපි අඳුරගන්නවා. අපි පෞද්ගලික ජීවිත විශේෂයෙන් ගැටලු කියලා අඳුරගන්නවා. ඒක නැති කරන්නට බුදුරජාණන් වහන්සේ පෙන්වන කරනවා පාරවල් හතක් ක්‍රම හතක්. උන්වහන්සේ පෙන්වන මෙන්න මෙහෙම දීපුත් ඉලක්කයි. කොහොමද හස් කියන්නේ? හස් පෙන්වන කරනවා ආමුදුරනේ අසතු ආසවාන අයං පදාමි නෝ අජානතු නෝ අපස්සතු මහණෙනි මම දැනගෙන දැකලා තමයි මේක කියන්නේ අත්දැකීම කියන්නේ මේ ආශ්‍රය නැති කරන්න පුළුවන් මේ ආශ්‍රය සම්පූර්ණයෙන්ම අඩු කරන්න නැති කරන්න පුළුවන් මම දැනගෙන දැකලා කියන්නේ මේ එක එක නිසා නෙමෙයි කොහොමද කරන්නේ යෝනිසෝච මනසිකාර අයෝනිසෝච මනසිකාර යෝනිසෝ මනසිකාරය අපේ හැම වෙලාවෙම ඕනේ ඉන්නේ පදෝරේ අමුදුරනේ හරියට යෝනිසෝ මනසිකාර කියනවා මේ මමත් කියන්නේ නැති එකයි ඇහෙන්නේ නැහැ. කතා කරන එක ආමුදුරෝ කියන එක අයි ඩිස්ටර්බ් මේ අපිට තේරෙන්නේ නැහැ ආමුදුරනේ හැම කෙනාට මේව දන්නේ නැහැ. එහෙමයි ඇහෙන්නේ නැහැ අමුදුරනේ හරියට පිටත් තේමයි පැහැදිලිවම දියනවා. ඒකින්ද මම මේ ඇමරිකානු කෝල් කරලා බලන්න ඇදුවත් ඒකයි ඔක්කොම මේකද ලෙඩේ කියලා. අනිත් පොඩක් අතෝසන බලන්න ඇයින්නේ නැහැ ආමුදුරනේ පැටලිලි. මේ කියන එක ඇහෙනවද අතෝසන පිට ඇහෙනවා ඇහෙන්නේ ඇහෙනවා හාමුදුරනේ පැහැදිලිව ඇහෙන්නේ. මේ ශබ්ද අමුතු පැහැදිලි නැහැ. කියන්නේ අපි ඔක්කොටම එකම ලෙඩේනේ. දැන් මේ වැඩේට මුලින්ම අපට අවශ්‍ය වෙන හැම වෙලාවෙම මොකක්ද? යෝනිසෝ මනසිකාරය. ඒ කෙලෙස් ආශ්‍රය කරන්න අපට හැම වෙලාවෙම අවශ්‍ය වෙන්නේ තේරෙන්නේ නැහැ. කැඩි ඇහෙන්නේ ස්වාමීන් වහන්සේ. ඇතිලි මදි ස්වාමීන් වහන්සේ. කොහොමද බලන්න? කවුරු හරි ඇහෙනවද? තාමත් පැහැදිලි මදි.
දැන් කොහොමද බලන්න? ස්පීකර් එකේ මොකක් හරි සද්ද කුරු 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 ගාන සද්ද එනවා හාමුදුරනේ. දැන් කොහොමද? ඒත් එහෙමද ඇහෙන්නේ? දැන් හොඳයි. දැන් හොඳයිද? දැන් හොඳයි හාමුදුරනේ. දැන් හොඳයි. නේද? දැන් හරිද? පැහැදිලිනේ? මම හිතන්නේ මොකක් හරි අපි මේ නොපුරුදු දෝෂයක් මේක ඇත්තටම මේ වුණා දැන් නෑ. හොඳයි. එතකොට අපිට අවශ්‍ය වන්නේ යෝනිසෝ මනසිකාරය පමණයි. මේ වැඩිට. යෝනිසෝ මනසිකාරය කියන්නේ හැම වෙලාවෙම ගැළපෙන අවධානයකින් කටයුතු කිරීම. ඒ යෝනිසෝ මනසිකාරය හරහා තමයි අපිට මේ ක්‍රම 7 කරන්න පුළුවන්. මොනවද ක්‍රම 7? දසනා පහතබ්බා. දසනා පහතබ්බා කියන්නේ සෝවාන් මාර්ගයෙන් අපිට පුළුවන් අඩු කරගන්න. ඒ කියන්නේ නරක දේවල් දැකලා අපිට පුළුවන් අඩු කරගන්න. ආශ්‍රව දැකලා අඩු කරගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි කාරණාව තමයි අපිට පුළුවන් සංවරයෙන් අඩු කරගන්න. සංවර වුණයින් පස්සේ ඒත් අපිට අඩු කරගන්න පුළුවන්. තුන්වෙනි කාරණාව තමයි පටිසේවනා. ඒ කියන්නේ ප්‍රත්‍යවේක්ෂාවෙන් පුළුවන් අඩු කරගන්න. ඒ කියන්නේ අපි පාවිච්චි කරන දේවල්, ආහාර පාන, ඇඳුම් පැළඳුම්, වගේ බෙහෙත් ඉන්න තැන් මේ පිළිබඳව නුවණින් විමසා බලලා පුළුවන් අපිට ඒ සම්බන්ධ වෙන කෙලෙස් අඩු කරගන්න. ඒ වගේම අදිවාසනා පහතබ්බා ඉවසන තරමට අපිට පුළුවන් ගොඩක් කෙලෙස් අඩු කරගන්න. ඒ වගේම ඊළඟට තිබෙන කාරණා තුන තමයි අද අපි කතා කරන්නේ. අපි ඒක මම ගැළපෙන විදිහට කතා කරන්න ගොඩාක් වෙලාව ගන්න නැතුව ඊට පස්සේ අපිට පුළුවන් මේ සම්බන්ධව තිබෙන ප්‍රායෝගික ප්‍රශ්න වලට යන්න. එතකොට අපි එදා 4ක් කතා කළා. ඒ කියන්නේ දැකීමෙන් අඩු කරගන්නේ කොහොමද? ඊළඟට සංවරයෙන් අඩු කරගන්නේ කොහොමද? නුවණින් විමසා බැලීමෙන් අඩු කරගන්නේ කොහොමද? ඉවසීමෙන් අඩු කරගන්නේ කොහොමද කියන කාරණා 4 කතා කරා. අද කතා කරන්නේ දුරු කිරීමෙන්, බාහිරව දුරු කිරීමෙන් අඩු කරගන්නේ කොහොමද කෙලෙස් පරිවර්ජනා කියන්නේ. ඒකයි විනෝදනා කියලා කියන්නේ මානසිකව දුරු කිරීමෙන් අඩු කරගන්නේ කොහොමද? භාවනා කියන්නේ හිත දියුණු කිරීමෙන් මානසික සංවර්ධනය කොහොමද කෙලෙස් අඩු කරගන්නේ. මම හිතන්නේ මේක පිළිවෙලකට තිබෙන්නේ. ඒ පිළිවෙල අපි අඳුනාගත යුතු අවසාන කාරණාව විදිහට එනවා. කතමේච්ච භික්ඛවේ ආසවා පරිවර්ජනා පහත. දැන් අපිට මේ කෙලෙස් අඩු කරගන්න වැඩේ බාහිර කාරණා බලපානවානේ. දැන් අපි හැම වෙලාවෙම දකින්නේ මේ නරක දේවල්, නරක පුද්ගලයෝ, නරක දේවල් නම් අපිට කෙලෙස් ඇවිස්සනවා නේද? දැන් හොඳ උදාහරණ නිවුස් කියන එකනේ. දැන් මෙතන කියලා නැහැ ඒක. මේක අපි මේ සාමාන්‍ය ජීවිතෙන් ගන්න නිවුස් කියන්නේ. නිවුස් බලලා සතුටුනේ කවුද? නිවුස් ටිකක් බැලුවෙන් සම්පූර්ණ නිවුස් වල සතුටුනේ නැහැ කවුද? බොහොම අඩුයි. මොකද ගොඩාක් වෙලාවට ඒක ඉතින් කලාවක් කියන එක. නමුත් අපි ආධ්‍යාත්මික ජීවිතේ ගොඩාක් සමහර වෙලාවට හානි කරයි. මොකද එකක් තමයි අර දෘෂ්ටි නිර්මාණය වෙනවා. අනිත් එක තමයි ඒකේ පෙන්වන දේවල් වල අපිට සතුටක් නැහැ. ආධ්‍යාත්මික සතුටක් නැහැ. ඒක කලාවක්. නමුත් ඒක අපිට අපේ මේ බාහිර දැකීම තුළ අපිට කරදරයක් වෙනවා. ඒ නිසා ඔය බාහිරය අපි හදාගන්න ඕනේ. කෙලස් අඩු වෙන විදිහේ බාහිරයක් හදාගන්න ඕනේ. කවුරු කාටද අපි කතා කරන්නේ? මොනවද අපි බලන්නේ? මොනවද අපි කියවන්නේ? මෙන්න මේ බාහිර ස්වරූප ටික අපි හදාගන්න ඕන අපි ළඟ තියෙන දේවල්. ඒකවල අපිට කෙලස් වල ගොඩාක් අඩුවක් වෙනවා. ඒක ඔබ දන්නවනේ දැන් ඔබගේ ජීවිතේ දැන් නරක පුද්ගලයෝ ආශ්‍රය කරලා ඊළඟට නරක දේවල් බැලුවොත් ඔබගේ ඒ දවසම ඒ කාලෙම ඒ යුගයේම අඳුරටපත් වෙනවානේ.
නරක පුද්ගලයෝ සමග එකතු වුණොත් අනවශ්‍ය පුද්ගලයෝ සමග කල්යාණ නොවන අයත් සමග එකතු වුණොත් ඒ ඔබට කෙලස් ඔබ හොඳ කෙනෙක් ඔබ දන්නවා කෙලස් හොඳක් නෑ කියලා. හැබැයි අර පුද්ගලයෝ ටික ජීවත් වෙන ඉඳ මොකද වෙන්නේ? කෙලස් වැඩි වෙනවා. ආශ්‍රව වැඩි වෙනවා. මෙන්න මෙහෙම උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මේක අර ඒ කාලේ උදාහරණයක්. හරි. ඒ කාලේ උදාහරණය නිසා පරිශ්‍රමයේ ගන්න ඕනේ. යාන වාහන තිබෙත් නෑනේ හරියට. ඉද බික්කවේ බික්කු පටිසංකා යොන්සෝ චණ්ඩං හත්තින් පරිවච්චි. චණ්ඩං අස්සම් පරිවච්චි. චණ්ඩං ගෝණම් පරිවච්චේති. චණ්ඩං කුක්කුරම් පරිවච්චි. මේ සත්තු වර්ග හතරක් ගැන මොකද මිනිස්සු පාරේ නිකන් ගිහින් මොකද කියන්නේ ප්‍රචණ්ඩ වෙච්ච හස්තියෙක් ඉන්නවා නම් තැනක එතන ඒ පැත්තේ යන්න එපා මොකද ඒ පැත්තේ ගියන් පස්සේ අපිත් බලන්න අපේ ජීවිතය ආරක්ෂා කරගන්න ඊට පස්සේ මොකද වෙන්නේ අපිට ඊට පස්සේ අපටත් වෙන්නේ කෙලස් නිර්මාණය වෙනවා අර සමහර ඉන්නවනේ අර සෆාරි එහෙම ගිහිල්ලා නේද අලි බලන්න ගිහිල්ලා අලි ගහන්න කෑ ගහ අලිටත් බෑන ඒ වගේ අර ඕන නැති දේවල් කරන්න ගිහිල්ලා ඊට පස්සේ තමන් කෙලෙසුත් නිර්මාණය කරගන්නවා. ඒ වගේම ප්‍රචණ්ඩ අශ්වයෙක් ඉන්නවා නම් කොතනක හරි තැනක එයාව මග හරින්නේ. එයාගෙන දුරු වෙන්නේ. මොකද එයාත් එක්ක අපිට වෙන්නේ කේන්ති නිර්මාණය වෙනවා. ඒ වගේම චණ්ඩං ගෝණම් පරිවර්ජි. ගොනෙක් ඉන්නවා නම් ඒ වගේ. චණ්ඩං කුක්කුර ඒ විතරනේ බන්නේ සුනකේ. ප්‍රචණ්ඩ සුනකෙක් ඉන්නවා නම් මොකද හේතුව අපි ඒ බඳු පුද්ගලෙක් සත්‍යක් සමග කටයුතු කරද්දී අපිට මොකද වෙන්නේ? අපි බලන්නේ අපි බේරෙන්නේ නේ. එහෙම නේද? අපි බලන්නේ තාම ඉක්මනින් අපි බේරෙන්න අපි කයිද අපි මොනවා කරයිද කියලා අපි කෙලස් ඇති. ඒකනේ ඔය සමහර ගෙවල් වලට ගියා මම කියන්නේ බල්ලා බැඳලාද කියලා අහන්න ඉස්සලා නේද? අහනව නේද? ඔය බල්ලා බැඳලාද කියලා අහන්න. මොකද හිතුවේ ඒතරත් තිබෙන්නේ දැන් මේක කයිද කියලා. ලොකු බයක් සහ සැකයක් එක්ක පොඩි ද්වේෂයේ ගතියක් තියෙනවා. ඉතින් ඇයි එහෙම කරන්නේ? මේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන් ජීවිතවල ඇයි බය හදාගන්නේ? බය නිර්මාණය කරගන්න අපි හොඳ නැහැ නේද සත්තු ටිකක් ගැන මුලින් කතා කරන්නේ මොකද බුදුහාමුදුරුවෝ දැක්කා ඒ යුගයේ මිනිස්සු මේවා මොකද අද දින වාහන වලින් ගියේ නැහැ නිසා මේ පාරවල් වල මේ සත්තු ඉන්න පුළුවන් ඊළඟට අහිං සර්පයෝ එහෙම ඉන්නවා දැන් අපි දන්නවා සර්පයෝ ගත්තයින් පස්සේ දැන් අපි හිටපු සමාජවල සර්පයෝ මිනිස්සු හරි බයයි සර්පයන් ඒ නිසා මොකද කරන්නේ මිනිස්සෙක් සර්පයෙක් දැක්කම සර්පයට ගහනවා සර්පයා මිනිස්සෙක් දැක්කයින් පස්සේ සර්පයා මිනිස්සයාට ගන්නවා. මොකද හේතුව කාගේ ඉක්මනද කියලා තමයි බලන්නේ. මොකද මේ සමාජයේ මේ සත්තු කොටස දෙකම බය වෙලා තියෙනවා. ඉතින් අපි මේ සත්තු මේ සමාජ මේ ජීව වායු තලයේ කොටසක් කියලා අපි දකින්නේ නැහැ. යාළුවට ජීවත් වෙන්න ඕන කියලා අපි දකින්නේ. අපි කරන්නේ දැක්ක ගාම මේ අපිව කන්ටේන්නේ කියලා අපි හානි කරනවා යාළුවා. නේ? ඉතින් ඒ අයත් බය වෙලා ඉන්නේ. ඒ අයත් දන්නවා ඒ අය දැක්ක ගාම මිනිස්සු එකතු වෙලා කරදරයක් කරනවා. ඒ නිසා බුදුහාමුදුරු පෙන්වන කරා සර්පයෝ ඉන්න තැනක් තිබෙනවා නම් ඔබ සැක කරනවා නම් ඉන්නවා කියලා මේ පැතිවල යන්න එපා. මොකද මේ සත්තුන්ට ජීවත් වෙන්න බයසක ඇති නොකරන්න එක පැත්තක්. අනිත් පැත්තෙන් අපිත් අකුසල් හදාගන්න. ඒක මොකද අපි අකුසල් හදාගන්නේ මේ සර්පය අපිව කයිද දැන් අපි බේරෙන්න ඕන අපි මොනවා හරි ලැස්ති වෙන්න කියලා අපි ඉතින් එහෙම ඇදෙනවා. ඊළඟට කිව්වොත් මෙන්න මෙහෙම ටිකක්. ඒ විතරක් නෙමෙයි. කානුන් කණ්ඨකාදානං. ඒ කියන්නේ මේ උල් කටු තියෙන තැන් තෝනි තැන්නේ දැන් අපි ගමන් කරනකොට දැන් ඒ කාලේ කැලෑවල පාරවල උල් කටු තියෙන ශාක තියෙනවා ඒ තැන් වලට යන්න එපා මොකද ඒවා ඇනුනොත් කේන්ති යනවා අපි දැන් මේ දුක් වේදනාවක් ආපු ගාම වෙන්නේ මොකක්ද ශෝකයක් ඇති වෙනවා මේක නොවිය යුක්තක් කියලා අකුසල් නිර්මාණය වෙනවා ඒවත් මගහරින්න ගැලපෙන්නේ මේ කියන්නේ මේ පාරේ යන්න එපා කැලේ යන්න එපා කියලා නෙමෙයි අර සමහර වෙලාවට මේ පොඩි දේවල් නිසා අපි ඉරිටේට් වෙනවා මානසිකව වැටෙන්න පුළුවන්. ඒ ටැන් ටික අයින් කරගන්න. ඊළඟට පෙන්වන්න කරා සොබ්බං පපාතං චන්දනිකං ඔලිගල්ල. සොබ්බං පපාතං කියන්නේ මේ එක පැත්තකින් කඩාගෙන ගියපු ප්‍රපාත කියන්නේ. සමහරවිට සොයිල් ඉරෝෂන් එක පංචකාදනයක් වෙලා පැත්තකින් කඩාගෙන ගියපු මේ ප්‍රපාත කියන ඒවා ඒ පැති අවොයිඩ් කරන්න. ඒ පැති වල යන්න එපා. ඒකක් තමයි ඔබ ගන්න. තුරක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ඒ වගේ තැන් වල ගැවසෙනකොට ඔබට හිතේ අකුසල් නිර්මාණය වෙනවා. මම නැවීද මට මොනවා වෙයිද නේ? ඔය වගේ අර දෝෂ නිර්මාණය වෙන්න පුළුවන්. ඊළඟට කිව්වා චන්දනිකං ඔලි ගන්න. ඒ කියන්නේ හාත්පසින් කඩාගෙන ගියපු ඉවුරු. දැන් ගංගාවලින් විතර වුණා ඒ කාලේ ස්වාමීන් වහන්සේලා. ඒ ඉවුරු කඩාගෙන ගියපු තැන් වලින් යන්න කරන්න එපා. ඒත් ඔබට ආශ්‍රව නිර්මාණය වෙනවා ඒවා අයින් කරගන්න. ඒවා අවොයිඩ් කරගන්න. ඒක.
ඊළඟට පුද්ගලය ගැන කියනවා. යථා රූපේ අනාසනේ විසින්නම් යථා රූපේ අගෝචරේ චරන්ත. යථා රූපේ පාපකේ තේ පජන්තං විඤ්ඤු සබ්‍රක්‍මචාරී පාපකේ සුඨානේසු ඕකප්පේයෝ. සෝතංච අනාසනං තංච අගෝචරං තේච පාපකේ මිත්තේ පරිසංඛායෝ සෝපරිවච්ච. දැන් මේ හැම දෙයක්ම කරන්නේ යෝනිසෝ මනසිකාරයෙන් නේද? මොකද යෝනිසෝ මනසිකාරය තමයි අපිට මේව අඳුර ගන්න තිබෙන විදිය. වෙන විදියක් නැහැ. ඉතින් අපි හිතමු අපි දකිනවා ඉවුරක් කඩාගෙන ගියපු ගඟක්. හරි මොකක් හරි දැන්. අපි දකිනවා සත්තු සර්පය මේ වගේ අය. අපි දකිනවා ප්‍රපාත. අපි දකිනවා උල්කටු සහිත තැන්. මේව අපිට එකපාරට මේව අපිට බලකින්න පුළුවන්. එකම දේ යෝනිසෝ මනසිකාරය. හරි. දැන් මේ අවසානයේ කිව්වේ යම් කිසි සේනාසනවල කියන්නේ පන්සලේ කාලේ හාමුදුරුවෝ මේක ප්‍රකාශ කරේ ස්ථානවල නරක ස්ථානවල හැසිරෙන අය. දැන් මේ වගේ මේ අගෝචර ස්ථාන මේවා ඇවිදින්න එපා කියලා හාමුදුරුවෝ පෙන්නනවා. ඒ වගේම ලාමක මිත්‍රපතු කියන්නේ බාල මට්ටමේ පුද්ගලයෝ ආශ්‍රය කරන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒ අයගෙන් අයින් වෙන්න. දැන් ධර්මයේ ප්‍රථම කියනවානේ බාලයා කියන පුද්ගලයා හරි ගැටලුවක් කියලා කියනවා නේද? කොහෙද අපි මුලින්ම කැහුවේ? මුලින්ම කොහෙද අපි බාලයා හොඳ නැහැ කියලා කිව්වේ? මහා මංගල සූත්‍රනේ කොහොමද කියන්නේ? අසේවනාච බාලාන. ඒ කියන්නේ මේ ජීවිතේ මගුලක් වෙන්න, මංගල්‍යයක් වෙන්න තිබුණ පළවෙනිම කාරණා මොකක්ද? 38ක් තියෙනවනේ. මේ ජීවිතේ යහපත් මංගල්‍යයක් වෙන්න තිබුණ පළවෙනිම කාරණාව තමයි කොහොමද? බාලයන් බැහැර කරගෙන ඒ වගේම සත්පුරුෂෝ හිවත් කල්යාණ පුද්ගලයන්ගේ ආශ්‍රයයට පත් වෙනවා. දැන් මේක ටිකක් සමහරු ජීවිතේට දාගන්න ටිකක් අමාරුයි සමහරව. කොහොමද ජීවිතේට දාගන්නේ? තමන් විවාහ වෙන්නේ ආවවා විවාහ වෙන්නේ කාත් එක්ක. ඒ පුද්ගලයාගේ ආධ්‍යාත්මික ස්වરૂපයක් තියෙනවා. දැන් මේ ගොඩක් තැන්වල අපිට කියපු දෙයක් තමයි යා නම් හොඳයි හැබැයි ස්පිරිචුවල් නැහැ. හරි මැටීරියල් මනුස්සය. ඔක දෙපැත්තෙම කියනවා. කාන්තාව කියන පුද්ගල පිරිමියා ගැන පිරිමියාත් කියනවා යා නම් හොඳයි. ඔය ආවා විවාහ කියන භෞතික තත්ත්වෙම ස්පිරිචුවල් නැහැ. හැම වෙලාවෙම මේ මැටීරියල් පැත්තට පාර. ඒතර ඒක අපිට අවශ්‍යයි. ඒක විවාහයක පමණක් නෙමෙයි. අපට අපේ සාමාන්‍ය ජීවිතේ මේ බුද්ධ ආගමට එන්න ඕනේ නැහැ ස්පිරිචුවල් වෙන්න. නේ? අපට ස්පිරිචුවල් ගතියක් තියෙන ඕනේ ජීවිතේ. අපි මේ විශ්වාස කරන දේවල් ටික අපි අනිත් මනුස්සයට ගරු කරන ටික මේ වගේ අපි ගොඩක් දේවල් ටික කතා කරනවා. නේ? ඉතින් ඒ නිසා වෙනත් අපි අර මංගල සූත්‍රයේ මුලින්ම කියන්නේ ඔබට ජීවිතේ ඉස්සෙල්ලම මංගල්‍යයක් වෙන්නේ බාලයෝ හුවත් සත්පුරුෂයන් ඈත් වෙන තරමටම තමයි. ඔබේගොල්ලෝ දාගත්තොත් මුළු ජීවිතේම අසාර්ථක වෙන්න පුළුවන්. ඊට බාලයෝ එනවා සංසාර ගමනේත් අපිට කරදර කරන්න එනවනේ. අපි ඒක තැනක ඇහුවා. මේ අර සූත්‍ර එකක් තිබෙනවානේ. ගියාත්මේ වෛරයක් වෙලා ඊළඟ ආත්මේ ඔයාගේ බඩේ ඉපදිලා මම ඔයාට දෙන්නේ වැඩි කියලා. එහෙම කට්ටිය. ඒ කියන්නේ අම්මගේ කුසේ ඉපදෙනවා දරුවෙක් වශයෙන් වෙලා මොකටද මුකුත් කරගන්න බෑනේ. දැන් අපි තරහකාරයෝ කියන නරක පුද්ගලයෝ මෙහෙම අයින් කරනකොට කොහොමද අයින් කරන්නේ? ගෙදර පවුල් කෙනෙක් පුළුවන් අයින් කරන්න. ඒ ගියාත්මේ කරපු වැඩ. ඊළඟාත්ම මම වාගෙන් පරිගන්නේ ඔයාගේ බඩේ ඉපදෙලා ඔයාව නැති කරනවා. නේ? අනිත් වගේක් තියෙනවා. ඒ නිසා රජාත සත්ත්ව වගේනේ. අජාසත්ත්ව කියන්නේ මොකක්ද? ඉපදෙන්නත් කලින් හතුරු වුණා කියලා කියන්නේ. නේද? අජාත සත්ත්ව. ඉපදෙන්නත් කලින් සතුරු වුණා. හතුරෙක් වුණා කියලා. ඉතින් ඒ වගේ වෙනත් මේ අයහපත් කට්ටියනේ මුලින්ම අයින් වෙන්න ඕන උත්සාහ කරන්න ඕන. හැබැයි කලබල කරගන්න එපා. සමහර වෙලාවට අපි කලබල වෙනවා. ඒ මිනිස්සු කලබල වෙනවා. අපි පොඩ්ඩක් ටිකක් ඈත් කරලා තිබමු හරි. හැබැයි ඈත් කරන සත්පුරුෂෝ අපි ආශ්‍රය කරන්න ඕන. මොකද ඒ අයගේ ආශ්‍රය අපට ඕන. අපි වැරද්දක් අපිට කියන්නේ. ඒ වගේම අපිටත් මේ අපේ මේ හොඳ මේ ධර්මයේ පරිහරණය කරගෙන ප්‍රඥාවටපත් වෙන මාර්ගයේ යන්න අපට ඒ අයගෙන් උදව් තියෙනවා ගොඩක්. ඒ අය දකින්න හම්බ වෙනවා. ඒ අයගේ ඒ පරිචය අපි දකින්න හම්බ වෙනවා. නේ? ඒ නිසා අපි සත්පුරුෂ ආශ්‍රය. දැන් මේ බඳු අසත්පුරුෂයෝ අපි දුරු කරන්න. එහෙනම් පින්වත්නි මේ පස්වෙනි කාරණාව යෝනිසෝ මනසිකාරයෙන් අපි බාහිර දේවල් දුරු කිරීමේදී ඔබ අනවශ්‍ය සත්තු, අනවශ්‍ය තැන්, අනවශ්‍ය බාහිර හැමදේම අයින් කරගන්න පුළුවන් නම් ටිකෙන් ටික හරි ඔබට කුසල් නිර්මාණය වෙනවා. මම පටන් ගත්තේ නිවුස් වලින්. ඒතරම් ලොකු තියෙනවා මේක. ඔබ බැලුවෙන් පස්සේ අවශ්‍ය දෙයක් බලාගන්න නමුත් හිත පොඩා කවුල් වෙනවා. අවශ්‍යයටපත් වෙනවා. තමන්ගේ දෘෂ්ටි ටික එළියට පයින්නවා. අනිත් පැත්තට වාර කරන්න යන්න පුළුවන්. දැන් දේශපාලනේ ඉන්නවා. නේ?
ඊළඟට ඊට පස්සේ තවත් මොනවා හරි දේවල් සංගයක් වෙන්න පුළුවන්. මේ ඔක්කොම හිත අවුල් වෙලා අන්තිමට වෙන්නේ අකුසලයට. හිත බාර වෙන්නේ. අකුසලයට බාර වෙනවා නම් ඒක මොද දෙයක් වුණත් අපි කරන්න හොඳයි. ඒක අකුසලයට සහ කුසලයේ තමයි අපේ තියෙන ප්‍රධානම දේ. අනෙක් කිසි දෙයක් අපට වැදගත් නැහැ. එහෙනම් පේනත් ඔන්න බුදුහාමුදුරු පෙන්වනවා යම් හිස්ස බික්කවේ අපරිවච්ඡේතෝ උප්පජ්ජයෝ ආසවා විඝාත පරිදාහ. මේවා වළක්වන්න නැති මේවයින් අයින් වෙන්න නැති කවුරු හරි ඉන්නවා. මේ දේවල් ඒ කියන්නේ මම අර කියවනේ අර පුද්ගලයෝ තැන් සත්තු ඒවා අයින් කරගන්න නැති පුද්ගලයෝ ඉන්නවා නම් මොකද වෙන්නේ? ඒ කට්ටියට වෙනවා විඝාත පරිලාහ කෙලස් දැවිල්ලක් හටගන්න. මොන දැවිල්ලක්ද? මොන දැවිල්ල? දැවිල්ල එක අරගෙන එනවා නේද? දැන් ඔය මිරිස් කෑම දැවිල්ලක් කියනවා නේද? ඒක මොකද්ද මේ සීන් ටිකක් හරි මේ කෑම හරියට. මේ දැවිල්ල ආවම මේ දැවිල්ල එසේ මෙසේ දැවිල්ල. මේ කෙලස් දැවිල්ල. ඒ නිසා විඝාත පරිලාහ කෙලස් දැවිල්ලට පාත් වෙනවා. ඒ නිසා බාහිරේ හදාගන්න. තමන්ගේ බාහිරේ තියෙන ටික පුද්ගලයේ ස්ථානයි ඒ ටික හදාගන්න. ඒක ලොකු පිටිවහලක් වෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් කෙලස් ටික අඩු කරගන්න. මේක පස්වෙනි කාරණා. හයවෙනි කාරණා ඊළඟට. ඒකට කියනවා විනෝදනා කියලා. කතමේච බික්කවේ ආසවා විනෝදනා පහත. මේක දුරු කිරීම. හැබැයි මේ දුරු කරන්නේ මොකද? බාහිරේ නෙමෙයි අභ්‍යන්තරේ. දැන් අර උඩින් එකේ දුරු කරේ බාහිරේ මේ environment එක පරිසරය හදා ගන්නවා බාහිරේ මාවට ඔබවට පරිසරය. එතකොට මේ අභ්‍යන්තරේ කොහොමද ඒක කරන්නේ? ඉද බික්කවේ බික්කු පරිසංකායෝසෝ කියන්නේ යෝසෝ මනස්කාර. උප්පන්න කාම විතක්කං නාදි වාසේති පජනති විනෝදේති යන්තිකරු අනභවං ගනෝ. ඒ වගේම ව්‍යාපාද විතක්කං ඒ වගේම විහිංසා විතක්කං. උපන්නේ පාපකේ අකුසලයේ ධම්මේ නාදි වාසේ. මොකක්ද මේ කියන්නේ? මේ කියන්නේ පින්වත් අපට සංකල්ප පහළ වෙනවනේ. දැන් අපිට මතකද දැන් ආරෂ්ඨායක මාර්ගයේ පෙන්වුම් කරනවා. අපට මේ මොනවද කියන්නේ? ඇටිටියුඩ්ස් කියලා කියනවා. thoughts කියන සංකල්ප අපිට මේ හැම වෙලාවෙම පහළ වෙනවනේ. බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරනවා අපට පහළ වෙන සංකල්ප වර්ග 6ක් තිබෙනවා. මේ thoughts කියන ඒවා 6ක් තියෙනවා. මොනවද ඒ 6? මෙතනින් පෙන්වුම් කරනවා එක්කෝ කාම විතර්ක. විතක්ක කියන්නේ පාරිණාමයකට තවත් වචනයක් සංකප්පය කියන. එක්කෝ කාම විතර්ක, එක්කෝ ව්‍යාපාද විතර්ක, එක්කෝ විහිංසා විතර්ක, එක්කෝ නෙක්ඛම්ම විතර්ක, එක්කෝ අව්‍යාපාද විතර්ක, එක්කෝ අවිහිංසා විතර්ක. දැන් කීයක් තිබෙනවද? 6ක් තිබෙනවා. මොනවද මේ 6? මම දන්නේ නැහැ ඔබ අඳුනගත්තද කියලා මීට කලින්. කාම විතර්ක. කාම විතර්ක කියන්නේ පස්කම් සැපතේ අපි ගිලෙන්න ඕන කියන අදහස්. ඒක සුළු හෝ මධ්‍යමත්මේ අදහස්. ඒ වගේ අපි කාටත් යම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. සමහරුන්ට වැඩි මුලා වෙලා නිකන් බොහෝම නිකන් අපි කියන්නේ ඉන්සේන් කියලා මුලාවටපත් වෙලා එහෙම ඒවයි. ඒ වගේ විතර්කය. ඒ වගේම ව්‍යාපාද විතර්ක කියන්නේ අනුන් නැසන, අනුන් විනාශ කරන. අද සිටිවි. විහිංසා විතර්ක අනුන්ට හිංසා කරන, පීඩා කරන, බාහිරින් මානසිකව ඉදෙක. ඒක වැරදි පැත්ත. ඊළඟට නෙක්ඛම් සංකප්ප මේ පස්කම් සැපත අඩු කරගන්නේ. මට ගොඩාක් තැන් ඕනේ. ගෙදරුණත් මට ඕන. මට ජීවත් වෙන්න පුළුවන් ප්‍රමාණය මම ජීවිතය. එහෙම ගියක් මම ගන්න. බඩු ගන්න ගියාම අවශ්‍ය ටික විතරයි මම සරල උදාහරණ දෙයක් කිව්වා. ඊළඟ ෂොප් එකට බඩු ගන්න ගියාම ෂොප් එකේ මාකටිං වලට මම අහුවෙන්නේ නැහැ. මට අවශ්‍ය දේ අරන් මම එළියට. අපි ගොඩක් අයට මොකද වෙන්නේ? ෂොප් එකට ගියා. ෂොප් එකේ මාකටිං වැඩේට අහු වෙනවා නේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අර ගෙදරින් ලියාගෙන ගියා මොනවා හරි ගන්න ටිකක් ඊට පස්සේ ඒවට වඩා අරන් එන්නේ අර ෂොප් එකේ තුල තමන් වෙනස් වෙච්ච දේවල්. තමන්ගේ අවශ්‍ය දේ අරන් එළියට එන්න බෑ. ඊළඟට ඔය වගේ මේ පස්කම් සැපතට එළිය අපි වැටෙන තියෙන වලවල් ටිකක් තියෙනවානේ. ඒ වලවල් ටිකේ වැටෙන්නේ නැති වෙන සිතිවිලි ටික නිර්මාණය කරගන්න. නෙක්ඛම්ම විතර. ඒ වලකින්. හැමදේටම පස්කම් සැපතේ කියන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශනේ. ඒවට තමයි පස්කම් සැපතේ. ඒවයි ඒ වලේ අපි වැටෙන්නේ නැහැ. කියන ඒ අයින් වෙනවා කියලා. එයින් අයින් වෙනවා කියන්නේ දැන් අපිට ගැළපෙන මට්ටමේ කාමයන් ටිකක් තියෙනවා. ඒ කාමයන් භුක්ති විඳිනවා. හැබැයි අනවශ්‍ය විදියට ගැලෙන්නේ නැහැ කියන තැන. ඒක නෙක්ඛම්ම විතරක. දැන් මේ හතරවෙනි සංකල්පයනේ. 5 අව්‍යාපාද. හැම වෙලාවෙම බලන්න කාගේ හරි ජීවිතයක් බේරන්න. කාගේ හරි ජීවිතයක් බේරන තැනට කතා කරන. කාගේ හරි ජීවිතයක් මොන සතෙක්ද වෙන්න පුළුවන්. සත්‍යයේ මිනිස්සු වෙන කෙනෙක්. එතනට කතා කරනවා. එතන වෛරය නැහැ. බේරා ගැනීම, ආරක්ෂා කිරීම. එතන ඉන්නේ.
සමහරු දෘෂ්ටි වලට එහෙම වැටෙනින් පස්සේ අනිත් අයගේ ජීවිත මේ බොහෝ අඩු මට්ටමකට දාන්න. ඒ ජීවිත නැති වුණත් කමක් නැහැ කියලා කියනවා. බොහෝ නරකයි. එය වැරදි සංකල්පය. අව්‍යාපාද සංකල්ප කියන්නේ මිනිස්සු සත්තු මේ ලෝක කිසිම සතෙක් විනාශ නොවිය යුතු තැනකට තමයි සිටිවිලි හදාගෙන ඉන්නේ. සිටිවිලි. ඊළඟට අවිහිංසා සංකල්ප කියන්නේ කෙනෙකුට මානසිකව හෝ කායිකව වේදනාවන් නොදෙන ආකාරයට සිටිවිලි හදාගන්න. අපි මේ සමාජයේ අපි දකින බුලින් කියලා කියන අපි කොහොමද හිතින්වත් කයින්වත් කෙනෙකුට හිංසාවක් කරනවා. පින්වත්නි දැන් මෙන්න මේ 6 ඒ කියන්නේ මේ 6 තියෙනවා මෙතන විශේෂයෙන්ම කියන්නේ කාම ව්‍යාපාද විහිංසා කියන විතරක තුන අයින් කරගන්න. එතකොට දැන් අර උඩින් සතු ටිකයි තැන් ටිකයි බාහිර අනවශ්‍ය පුදුලේ වයින් කරලා දැන් මෙතන හදාගත්තා. කෙලස් එතන දැන් අඩුයි. ඒ පැත්තෙන් එන්නේ නැහැ. දැන් ඊළඟට දැන් ඒ අයින් කරගත්ත කියලා තමන් ජීවත් වෙනවනේ. තමන් තුළ තියෙනවා කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. ඒ ටිකක් දැන් අයින් කරගන්න. ඒක 6 වෙනි විදිය. හොඳයි. අවසාන විදියට කියනවා අවසානම කාරණාව මේ කෙලෙස් අඩු කරගන්න භාවනා කියන කාරණා. ඉද වික්කමේ වික්ඛු පටිසංඛායෝනිසෝ සති සම්බොජ්ජංගම් භාවේ. විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං බොස්සංග පරිණාම. ඊළඟ කියනවා නැවත ධම්මවිචේ සම්බොජ්ජංගම්, විවේක සම්බොජ්ජංගම්, පීති සම්බොජ්ජංගම්, පස්සද්ධි සම්බොජ්ජංගම්, සමාධි සම්බොජ්ජංගම් කියලා ඒක විදියක් කියලා කියනවා. සමහරවිට කියනවා පොඩි තරක අදහසක් මොකක්ද දන්නවද? ඔය සාත්ත බොජ්ජංග කියන වහල් තියෙනවනේ. ඒ පිරිසුත්වල තිබෙන්නේ. මේවා මේ රහත් වෙච්ච ස්වාමීන් වහන්සේලාට කියපුව පමණයි ඒවා අපට අදාළ නැහැ. නෑ වැරදි. මේක දෙන්නෙක් ඉන්නවා. දෙන්නට අපි කියන එක්කෙනෙක් ශෛක්ෂය අනෙක් කෙනා අශෛක්ෂය. ශෛක්ෂය කියන්නේ මේ තාම නිර්වාණය ලබලා නැතුව ඒක පුරුදු පුහුණු කරනවා. නිවනටපත් වෙන කෙනාට කියනවා ශෛක්ෂය කියලා. අශෛක්ෂය කියන්නේ නිවනටපත් වෙච්ච උතුමන් වහන්සේලා හතරමස්සේ පසුබිතු යන්නේ සමා සම්බුද්ධ වහන්සේ. වෙනත් මේ සත්‍ය බුද්ධං කියන්නේ බෝධිපාක්ෂික ධර්ම වල 7ක්. කාරණා 7ක්. එතකොට මේකෙන් කියන්නේ රහත් වෙච්ච අයගේ කතාව විතරක් නෙමෙයි. රහත් නොවිච්ච කෙනත් මේ හරහා තමයි රහත් වෙන්නේ. කොහොමද රහත් වෙන්නේ? අපට මුලින්ම අවශ්‍යයි සතිය. දැන් බලන්නකො මේ සිහිය අපට අවශ්‍යයිනේ. දැන් මේ වෙලාවෙත් මේ සිහියෙන් මේ වහන්නේ නෙමෙයි. සිහිය නැත්තම් ඒක නිදාගෙන වැටෙන්න පුළුවන්. මේ දෙක එක හිත එක එක දැන් වලට යන්න පුළුවන්. සිහිය අපිට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. සිහියටපත් වෙච්ච හිතට ඊළඟට මොකද වෙන්නේ? ධම්මවිචය. ධම්මවිචය කියන්නේ පංච නීවරණයන්ගෙන් හිත ඇලිලාද ගැලිලාද හිත අයින් වෙලාද කියලා හොයන්නේ. ධම්මවිචය අහලා තියෙනව නේද? ඉන්වෙස්ටිගේට් කරනවා. මේ හිත පංච නීවරණ මොනවද? මොනවද පංච නීවරණ කියන්නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා පහක් තිබෙනවා. ඔය පහ මේ තමයි අපි භාවනාවේදී මුලින්ම අඩු කරන දේවල් පෙන්නනවා. දැන් ඔය ආනාපාන සතිය කරත් ආනාපාන සතිය අපි කරන්නේ මේ හිත එක්තැන් කරගන්න එකනේ. හිත එක්තැන් කරගන්නකොට අපේ අඩු වෙන්නේ ওই පහ. කාමයට තියෙන හිත බර වීම, කැමැත්ත, ව්‍යාපාදේ කියන්නේ අනුනැසීමේ චේතනාව, ඊළඟට තීන මිද්දේ කියන්නේ හිතේ කයි තියෙන බර, කම්මැලිකම, ඊළඟට උද්ධච්ච කුච්ච කියන්නේ හිතේ සංසුන්කම සහ පසුතැවීම, විචිකිච්ඡා කියන්නේ සැකات බුද්ධ ආදී අර්ථයන් සැකේ. මේ පහ තමයි සමත භාවනාව කරද්දී අඩු වෙන්නේ. දැන් මේ මෙතන කියන්නේ කෙනෙක් පහක් වෙනකොට ඒ පුද්ගලයාගේ සුළුසුළු මූලික මට්ටමේ ඉඳලා අවසාන මට්ටම දක්වා වෙන වෙනස්කම් වලින් සතිය තුළින් සමාධියටපත් වෙනවා. සතිය තුළින් සතියෙන් පටන් අරගෙන ඊට පස්සේ පංච නීවරණ වල හිත තිබෙනවාද කියලා පංච නීවරණ වල හිත තිබෙන්නේ කොහොමද කියලා බලනවා. ඉන්වෙස්ටිගේට් කරනවා. ඊට කියනවා ධම්ම විචය කියලා. ඊට පස්සේ සත්‍ය ධම්මවිචේ විරිය. ඒත් එකම වීරිය වඩනවා. ඊළඟට ඊට පස්සේ පීති සම්බෝධන. ඊට පස්සේ ප්‍රීතිය ඇති වෙනවා. දැන් මේ ප්‍රීතිය කියන එකත් හරි වැදගත්. මොකද මේ මෙතන කියන්නේ ඔය ජෝයි කියන එක නෙමෙයි. අපි සාමාන්‍ය ජීවිතේ සතුරු වෙන ජෝයි කියන ඒකට මේක රැප්චර් කියලා මේක කියනවා. ඒ කියන්නේ මේ හරි මාර්ගයේ ඉන්නකොට ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. ඊට පස්සේ පස්සද්ධි කියලා කියනවා. පස්සද්ධි කියන්නේ අපි සංසිඳනවා. අපි කෙලෙස් වලින් සංසිඳනවා. දැන් අපි සංසිඳීමට පත්‍ර දෙන්නේ කෙලෙස් සම්බන්ධව. නෑ අඩුයි අපි. කෙලෙස් වලින් සංසිඳිච්ච කෙනා බොහොම ප්‍රශමනයකට පත් වෙලා ඉන්නේ. ඊළඟට
පස්සද්ධිය සමාධිය අන්න එතනදී සමාධියට හිත එක්තැන් වෙලා එක තැනක යාගේ හිත තියෙන්නේ හරියට. ඊට පස්සේ උපේක්ෂාවටපත් වෙනවා. එයා අර අපි කියනවානේ අටලෝ දහමේ විශේෂ වශයෙන් මෙයා එක එක තැන් වලට බාර වෙන්නේ නැහැ. හිත මධ්‍යස්ථව කියන්නේ. දමාන ගොඩාක් අපේ හිත මධ්‍යස්ථව නැහැ. අපිට සතුටුදායක දෙයක් හම්බුනොත් අපි එදා ඉතින් හරිය සතුටුනේ. අපිට කවුරු හරි කෙනෙක්ගෙන් අසතුටුදායක දෙයක් හම්බුනොත් එදා බොහොම වේදනාවෙන් පසුබෑ. ඇයි මේ? අපි ගාව උපේක්ෂාව. මඩ තැනක අපි නැහැ. ඉතින් වෙනවත් මෙන්න මේ හත වර්ධනය වෙනකොට කෙනෙක්ගේ කෙලෙස් ආශ්‍රම අඩු වෙනවා කියලා කියනවා. හරි එසේ නම් වෙනවා. දැන් මේ කාරණා ටික තමයි අද මම කියන්න අවශ්‍ය මූලික වශයෙන් කෙලෙස් අඩු කරන කාරණා අවසාන කාරණා තුන. බාහිර කාරණා දුරු කර ගැනීම, අභ්‍යන්තර කාරණා දුරු කර ගැනීම, මේ සති සම්බොච්චංග වර්ධනය කර ගැනීම. ඒතර බාහිර කාරණා කිව්වෙන් පස්සේ අර සතු වෙන පුළුවන් පුද්ගලයෝ අද කාලේ නම් අන්තර්ජාලයේ සමහර තැන් ඔබ කල්පනා කරලා බලන්න ඔබට කෙලෙස් ඇවිස්සෙන්නේ කොහෙන්ද බාහිර සමාජ පුද්ගලයෝ ඉන්නවා ඒ ටික අඩු කරගන්න. දෙවෙනි කාරණාව අභ්‍යන්තර ඔබගේ සිතිවිලි අඩු කරගන්නවා. කාම ව්‍යාපාද විහිංසා කියනවා. වැඩි අඩු කරා. ඊට පස්සේ නෙක්ඛම්ම ඒ වගේම අව්‍යාපාද විහිංසා සිතිවිලි දියුණු කරගන්නවා. ඊට පස්සේ භාවනාමය තත්ත්වෙදි කරන්නේ බුද්ධංග හත වර්ධනය කරගන්න. ඒයි වෙනවත්නේ අවසාන වශයෙන් අපි මේ සබ්බාස සූත්‍රයෙන් කතා කරපු කාරණා. දැන් ඔබට ඔන්න ආශ්‍රව තිබෙනවා අපි කවුරුද දන්නවා ආශ්‍රව ඇතිවන්නේ ඇයි කියලා ඔබ දන්නවා. දැන් ඔබට පුළුවන් පැහැදිලිවම ආශ්‍රව නැති කර ගැනීමේ දේවල් හොඳට දන්න නිසා මේ ටික පාවිච්චි කරන්න. පුරුදු පුහුණු කරන්න ජීවිතේ. මම හිතනවා මේ යම් ඔබ දැනටමත් කරනවා. හැබැයි තව දුරටත් විමසා බලලා හොඳ විදිහකට මේ හත ක්‍රියාත්මක කරන්න. හොඳයි එහෙනම් දැන් ඔබට ප්‍රශ්න වෙනවා අහන්න පුළුවන් මේ සම්බන්ධව වෙනත් කාරණා සම්බන්ධව. අද කාලේ ටිකක් වැඩියෙන් තියෙනවා මම ඒක අවශ්‍යමයි සිද්ධ කරේ. මොකද නැත්නම් අන්තිම මොහොතේ සමහරවිට ප්‍රශ්න අහන්න වෙලාවක් ඇති නිසා. දැන් හැමදෙනාටම හොඳට ඇහෙනවද? ඇහෙනව නේද? හොඳයි. මයික් එක අන්මියුට් කරලා අහන්න ප්‍රශ්න තියෙන දේවල්. කවුරු හරි පටන් ගත්තාම ලේසි. සමහර ටික ප්‍රශ්න අහන්න ලැජ්ජා දැනෙන්නේ. අපි ලැජ්ජ වෙන්න ඕනේ මෙන්න මේවට. ධර්මයේ සම්බන්ධව අපි ලැජ්ජ වෙන්න ඕනේ. අපිට ඕන තරම් ප්‍රශ්න තිබෙනවා. ඕන තරම් මම දැන් ඔයගොල්ලන්ට ඕන තරම් ප්‍රශ්න තිබෙනවා. අහන්න මේ ධර්මයේ සම්බන්ධ ප්‍රශ්න. හාමුදුරනේ මේක මේ බොහොම මම හිතන්නේ ප්‍රායෝගිකවත් තියෙන ප්‍රශ්නයක් මේ දවස්වල මේ දැන් හාමුදුරු කිව්වනේ මේ බාහිර දේවල් විෂගෝල මේ සත්තු එහෙම දැක්කම මග ඇරලා එහෙම ඉන්න කියලා ඒ අවස්ථාවල් සමහර වෙලාවලට තියෙන හාමුදුරනේ ප්‍රායෝගිකව දැන් ලොකු විෂගෝල සත්වයෝ නෙමෙයි. දැන් හිතන්නකෝ අපේ ගෙදරවට ඉන්න මේ කෘමි සත්තු ඒ වගේ හින්දා අපිට ගොඩාක් හානි වෙනවා. සමිත තරහ යනවා. ඒ වගේ වෙලාව මග අරින්න විදිහක්ම නැහැ. එතකොට මොකද කරන්නේ හාමුදුරනේ? දැන් සත්තු සර්පයෝ නෙමෙයි. ගෙදර අපේ ප්‍රශ්නේ අයියා මත් පැත්තේ.
පොඩ්ඩක් ඔව් මට තේරුනේ මේ ඔව් මේ විෂපෝර සර්පයෝ නෙවෙයි. දැන් අපේ ගෙදර ආවට හිතන්නකො අපේ භව භෝග විනාශ කරනවා, මල් පැල විනාශ කරනවා, කරන්න දෙයක්වත් නැහැ, අපිට මඟ ඇරලා යන්න විදියකුත් නැහැ. ඒ වගේ වෙලාවටත් අපිට අර ඇති වෙනවනේ තරහක් එනවා, දුකක් හිතෙනවා. ඒකට කොහොමද අපි මේ වගේ දෙයක් එක්ක මේ තරහ යන්නේ නැතුව ඉන්නේ? ඔව් ඒක බොහොම හොඳ ප්‍රශ්නයක් නේ. අපි ඒක කාටත් තිබෙන ප්‍රශ්නයක් ඇත්තටම. දැන් අපි කෙටියෙන් අහුවොත් අපි වගාවක් ඇති කරගෙන වගාව පිරගන්න එක වගේ ඒ එකක් වගේම දැන් අපි දෛනිකව ඉන්නකොට දැන් විතර සමාජලාවට සිංක් එක වෙන්න පුළුවන්. වොෂ්රූම් එක වෙන්න පුළුවන් නේ. ගෙවත්ත වෙන්න පුළුවන්. ඊළඟට දැන් මේ අපි ප්‍රශ්න වගාව වගේ දෙයක් කරවෙන්න පුළුවන් නේ. ඒතකොට මේ හැම තැනකම අපි කොහොමද මේ සත්තු කෙරෙහි දැකිය යුතු පළවෙනි කාරණාව සත්තු ඇත්තම අපට හිංසා කරන්න දෙන්නේ නෙමෙයි. අපි වවපුවා අපිට හිංසාවක් කරලා යන්න දෙන්නේ ඒක බඩගින්න දෙන්නේ. බඩගින්න දෙන්නේ. මම අහන සත්තුන්ගේ පැත්තෙන් අපි දැන් මේක දැන් අපි ගැටලුවක් කියලා දකින්නකොට සත්තු වෙන්නේ අපට හිංසාවක් කරලා අපේ දේවල් විනාශ කරලා යන්න බඩගින්න මොනවද දෙයක් කාලය යනවා. කාලය යන්නේ මොනවා. දැන් ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒක තමයි තියෙන්නේ. ඒක අපේ පැත්තෙන් මේ වාරේ බොහොම කලාතුරකින් ඉන්නේ දැන් මේ අපි තුන් සමහර ස්ප්‍රින්ග් වගේ කාලයක් බොහොම අමාරු මේ මිනිස්සු පුරා බලාපොරොත්තු තියන් ඉන්නවා මේ කොහොමද මොනවා හරි වගා කරගෙන සතුටින් මේ භුක්ති විඳින්න. ඒතර මේකේ මෙහෙම දෙයක් තියෙනවා. මේකේ මම හිතනවා අර how to draw the line කියවම පස්සේ එතන අපි දකින්න ඕන එකක් තමයි දැන් අපි දන්නවා එක පැත්තකින් මේ වගා කරන්න ගියාම මේ වගේ සතුටු එන්න පුළුවන් කියලා. අපි යම් ප්‍රමාණයකට දන්නවනේ ඒක. ඒ කියන්නේ අපි මේක වගා කරන්න යනකොට අපි දන්නවා මේ වගේ සතුටු එන්න පුළුවන් කියලා. ඉතින් අපිට කරන්න පුළුවන් ප්‍රධානම දේ මදුරුවා වැහුවම ගහනවද නැද්ද කියලා අහනවට වඩා මම මේ විතරක් මම ගෙනියන්නේ. අපි කරන්න පුළුවන් උපරිම දේ කරනවා. මේක වගා කරන්න පටන් ගන්න මොහොතේ එක්ක වහලා දාන්න. එක්ක අර කට්ටිය ආවට මෙයා කන්න බැරි වෙන්නේ වගේ දෙයක්. ඒක එක පැත්තක්. තව සමහර කට්ටිය ඒක සතුන්ට ගන්න පැත්තක් වෙනම හදනවා. ඒ වගායම තව පැත්තක් හදනවා සතුන්ට කාලයක් යන කියලා. ඒ කියන්නේ මේ සුකන පැත්ත නෙමෙයි. ඉතින් ඔය වගේ දෙකක් තියෙනවා. මගේ අදහස තියෙන්නේ දැන් කෙනෙක් දැන් මෙහෙම බැලුවොත් වගාව හදලා දැන් සතු කනවා අන්න ඒක දැන් මේකට සම්බන්ධයි ඒක. දැන් ඒ කියන්නේ මේ සතු අපි කිව්වට අයින් කරන්න කියලා. ඒගොල්ලන්ගේ දුර වෙන්න කියලා. ඒතර ඒගොල්ලන්ගේ දුර වෙන්න තියෙන ප්‍රධානම දෙයක් තමයි ඒගොල්ලෝ මෙතෙන්ට ඇවිල්ලා වගාවට කරන්න පුළුවන් විනාශ කලින්ම අපි වළක්ව ගන්න මොන හරි වැඩ පිළිවෙල කරගන්න. ඒක තමයි කරන්න පුළුවන් කතා කරන්න පුළුවන් විසඳුම මේකයි. මේ කනකොට මොකක්ද කරන්නේ කියලා අහන්න එපා. ඒක ටිකක් දැන් ඒක අර මතුරුවේ කතාව වගේ තමයි. ඒක මිනිස්සු අහන්නේ දැන් ගොඩක් වෙලාවට දැන් මතුරුව කනවා මොකක්ද කරන්නේ දැන් කියලා. දැන් මදුරුව ආවේ කොහොමද කියලානේ අපි අහන්න ඕනේ. දැන් මදුරුව ආවේ කොහොමද කියලා ඇහුවොත් බැලුවෙන් පස්සේ එක්කෝ දරුවාචාරයෙන් ඇරලා තියෙනවා කිසි පිළිවෙලක්. ඒක මදුරුව ඇතුළට. ඊළඟ ගෙදර පිරිසුදු නෑ. අපි දන්න තැන්වල නම් වතුර තියෙනවා, මදුරුව හැදෙන තැන් තිබෙනවා. ඒ වගේ තත්ත්වයක්. ඉතින් අපි දැන් මේ ප්‍රශ්නයක් ඇහුවම හැම වෙලාවෙම මේක විසඳන්න ඕන. එක කාරණාවකට මුල වෙලා. මොකක්ද ඒ කාරණාව? ඕනම ප්‍රශ්නයක් බුදුදහම විසඳන්නේ මොන කාරණාවට බර වෙලාද? කවුරුද දන්නවා? මේ හැමදාම දන්නවා. මොකක්ද අපිට ප්‍රශ්නයක් තාම විසඳන්නේ කියලා බුදුහාමුදුරු කි මොකක් කාරණාද අපි ඒක බලන්නේ ප්‍රශ්න. බුදුහාමුදුරු කොහොමද අපිට කියලා තියෙන්නේ? පටිච්චසමුප්පාදය. පටිච්චසමුප්පාදිට දාලා තමයි ප්‍රශ්න බලන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද කියන්නේ? ඒ කියන්නේ මේ අවිද්‍යාවට දාන්න ඕනද? එහෙමනේ. ඕනම දෙයකට හේතුවක් තියෙනවා. ඕනම ප්‍රශ්නයක් හේවන්නේ හේතුවක් නිසා. ඒ හේතුවට තව හේතුවක් තියෙනවා. අපි යන්නේ හේතු හොයාගෙන ගියොත් අපිට ගොඩක් වෙලාවට පේනවා අපි දෙපාර්ශ්වයෙන් අපිට හානියක් කරන්න වෙන්න පුළුවන්. අපි දෙපාර්ශ්වයෙන්ට අවම වෙන මට්ටමේ විසඳුමකට යනවා. ඔය කාරණාවෙන් මට හිතෙන්නේ මේ ඔය වගේ දෙයක් අපි පටන් ගන්නකොට මම කියන්නේ වැඩි කියලා දැන් මේක බැලුණා. නමුත් අපි දැන් වෙලාවක පටන් ගන්නකොට අනිවාර්යෙන්ම සතු ආවත් ඒගොල්ලන්ගේ හානියක් නොවන තැනකට පටන් ගන්නවා. ඒසක් අපි ඒගොල්ලන්ට
ඇවිල්ලා කන මට්ටමට හදලා දැන් මේක කනවා කියලා කිව්වම නිකන් අපිට ඒක එක පැත්තකට දැන් මේ පැත්තකින් අපිට හිතෙනවා දැන් අපට ප්‍රශ්නයක් අපි ආයේ කැමත් අපි දකින්නේ කැම දීමක් වශයෙන් කියලා. ඒකට අපි ගන්න ඕනේ පටන් ගන්නකොටම එක කොටුවක් හදලා එක නිකන් ආවරණයක් හදලා මොකක් හරි විදියකට අනුමට්ටමකට හදන්න. හැබැයි මරණේ නන්නේ. මරන්න ට්‍රැප්ස් දාන්න ඒක නෙමෙයි. ඒක අපේ ප්‍රතිපත්තියේ නෙමෙයි. මේ මොකද මේ එතන ගැටලුවක් තියෙනවා. වෙන විසඳුමක් නෑ ඒකට. විසඳුමක් නෑ. අපි සාමාන්‍යයෙන් ලොකෝ ගාවල් දකින්නවා. ඒ සත්තුන්ට කන්න පැත්තක් හදනවා. ඒක කාලේ උරුදන්නේ නෑ මේක කාගෙද මොකක්ද කියලා කියන්නේ. ඒකනේ අපේ මනස උසස්. අපේ මනස උසස්. එයාලගේ මනස අඩු වෙන්නේ ඒකනේ. උසස් මනසක් ඇති බුද්ධලයා මිනිස්සයා වෙනවා. ඒ මනස අඩු කරන සත්‍ය. අපි යාලට අනුකම්පා කරන්න අවශ්‍යයි. හැබැයි හානියක් කරන්න පුළුවන්. කලින්ම අපි මේක ප්ලෑන් කරගෙන වගාව පටන් ගන්න ඕනේ. ඒ වගේ දේවල්. දැන් අපි සමහරවල් දකිනවා මේ සමහර දෙවිලා ඔක්කොම දන්නේ නැහැ අපි. අපේ සමාජවල දෙවිලා ඔක්කොම දන්නේ නැහැ. කිරින් බීලා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? උදේ බීලා 10ට වගේ අරකේ කුඩු වැඩි වෙන අරකට. ඉතින් මොකද්ද කියන්නේ? දැන් මේ මුකුත් මට මේවා අයින් කරගෙන වෙලාවක් නෑ. ඊළ කෙලිම සිංක් එකට අල්ලලා අර සත්තු කොම් මැරලා. දැන් ඊළඟට කියනවා මේ බාහන්න මේ බොන්න විදියකුත් නෑ මේ කෝප්පේ කොහොමද? ඇයි ඔයා මේක උදේ හේතු නැත්තේ? ඒ බීලා කෝප්පේ කොහොමද? ඇයි මේ සත්තු මෙතනට ගෙන්න මොකද්ද මේ කරන්නේ? නේ? ඊළ අපිට මතකයි උණු වතුර වගේ දේවල් අපි මිදුලට විසික් කරන්නේ නෑ නේද? අන්න එහෙම ඒකුත් අපේ තියෙනවා. අපේ සමාජවල කවදාකවත් උණු වතුර මෙහෙම විසික් කරන්නේ නැහැ. මොකද හේතුව සතු මරන පොඩක් ඒක අනිවාර්යෙන්ම උණු වතුරට නොබෙන සතු මරනවා. ඉතින් ඒ වගේ අපට කම්පැෂනට් පැත්ත තියෙනවා. පළවෙනි කාරණාව මම දකින්නේ ඔය පටිසම්පාදේ බලන්න කලින් අපිට කරුණාව තියෙනවා. මේ ලෝකෙ දැන් අඩු ඒකයි. දැන් ගොඩාක් තැන්වල මේ මයින්ඩ්ෆුල්නස් එකක් වඩා දැන් කතා කරන්නේ කරුණාව ඕන. අනිත් මිනිස්සුන්ට හිතන්න ඕන. එතනදී ඒක හිතලා යන පටිසම්පාදේ මොකද්ද මේකට ගන්න පුළුවන් හොඳම විසඳුම. අපි දෙපැත්තම හානියක් කරනවා. අනේකම මම හිතනවා. කලින්ම පරිසං වෙලා අර වගේ වැඩ පිළිවෙලකට යන්න තමයි. මේක සත්‍යයන් විතරක් නෙමෙයි. අපි අතරේ සමහර දේවල් තියෙනවානේ. මේ මිනිස්සු අතර එතනදී අපි කලින්ම ගිහිල්ලා බලනවා. සුදුසුම දේ මොකද්ද? එයාට අපට හානියක් නෙමෙයි. හැබැයි හොඳම. ඊළඟට ඒක බොහොම හොඳ ප්‍රශ්නයක්. අපි කාටත් මේ ගැළපෙන ප්‍රශ්නයක් ඒක අපේ දෛනික ජීවිතේ මම හිතනවා හොඳම ප්‍රශ්නයක් ඒක. අපසත් කරගන්න නැති වෙන විදිහට පාරවෙන් ප්‍රශ්නයක් ඒක. ඊළඟට හම්දුනේ මේ අහිතකර ස්ථාන මගහැරීම සම්බන්ධව සලකනකොට ඒක දේශයටත් කාලයටත් බලපානවා නේද? උදාහරණයක් වශයෙන් මෙහි ඉන්න කෙනෙකුට වල්ලලින්ගෙන් හරි සර්පයන්ගෙන් හරි ඒ වගේ තැන් වලින් ප්‍රශ්නයක් එන්නේ නැහැ. නමුත් අද කාලය අනුව ඊට වඩා භයානක තත්ත්ව තියෙනවා. උදාහරණයක් වශයෙන් කොරෝනා වෛරස්. ඒකට මග අරින්න ඕන තැන් සමහරට බීචස් එහෙම නැත්නම් පාටිස් ඒ වගේ දේවල්. එතකොට ඒවා ඒ අවස්ථාවන් අනුව අපි හරි අස්ස ගන්න ඕනේ නේද? හරියටම හරි. දැන් බලන්න මේ කතාවනේ මේ කියන්නේ අපි දැන් ඒවා ඒකම මගහරින්න මේ කියන්නේ ඒක තමයි. මේ දැන් මෙතන අපි කතා කරපු පරිවර්ජනා කියන්නේ ඒක බාහිරේ අපිට කෙලෙස් හැදෙන තැන් ටික අඩු කරගන්න. දැන් අපිට විතරක් නෙමෙයි. දැන් අපි මේක අරන් ගිහලා දුන්නයින් පස්සේ යාටත් කෙලෙස් හැදෙනවා නේ මට මේක හැදුනේ ඇයි කියන්නේ. නේ? එතකොට ඒ නිසා අපිට ඒක දේශය කාලය අනුව වෙනස් වෙනවා. මොකෙන්ද වලකින්න ඕන කියලා. සාධාරණයි. දැන් අපි ඒ යන ස්ථානයේ ඉන්න රට අපි සංචාරය කරන තැන් ඊළඟට අදාළ කාලය අනුව මේ සතු ටිකේ නම් ටිකයි ස්ථාන වගේම ස්වරූපයන් වෙනස් වෙනවා. අපි දැනගන්න ඕනේ ඒ තැනට අදාළව ඒක හොයාගන්න. මම නිවුස් කියලා කිව්වේ කෙනෙක් පැත්තකින් මම කිව්වේ හැම නිවුස්ම නෙමෙයි. අපි මේ සාමාන්‍ය සමාජයේ මේන්ස්ට්‍රීම් මීඩියා එකේ තියෙන නිවුස් ටික බලනවා අපසල ඒක පැහැදිලි කාරණා. ඒ වගේ ඔබ අනිවාර්යෙන් හොයන්න ඕනේ. කොහෙන්ද මගේ අකුසල් ටික හැදෙන්නේ? ගොඩක් වෙලාවට අකුසල් හැදෙන්නේ අපේ ඔය දෛනික ජීවිතේ හැබිට්ස් එක්කනේ. දැන් අපේ 아무තු දෙයක් නෙමෙයි. අපි දවස ගත කරන විදිය අනුව තමයි
අපිට මේ අකුසල් ටික හැදෙන්නේ. ඒ ටික හොයලා බලන්න. අර වගේ කාරණා අවශ්‍යයි දේශීය කාර්යය අවස්ථා වෙනස් වෙනවා. ඒ අවස්ථා දිහා දැකලා කොහොමද ඒක වැඩි කරගන්නේ? ඉතින් ඒවා අත්‍යවශ්‍යයි. බොහොම හොඳයි. එහෙම හිතන එක ඇත්තට. දැන් මෙහෙම එකක් මම කියනවා. සමහර වෙලාවට අපි ළඟ ඉන්න කෙනෙක්ගෙන් අපිට අකුසල තියෙනවා කියන්නේ දැන් ජීවිතේ කොහොමද ඒක අඩු කරගන්නේ? දැන් අපි ආගෙන ඉන්නත් යත් එක්ක ඉන්න වෙලාවදී කොහොමද ඒක අඩු කරගන්නේ? අනේකට මම පොඩි දෙයක් කියන්නේ. දැන් අපි දන්නවා අපිට සංසාරිකව අපිට සම්බන්ධ වෙච්ච අය කොහොමද විදිහට අපේ ජීවන කරා. ඒක අපිට ඒ පුදුල අයින් කරන්න බෑ. ඒ පුද්ගලයන් තවදුරටත් තේරුම් ගන්න. මෙයාව කොහොමද මම මෙයත් එක්ක ඉන්න හොඳම ක්‍රමය මොකක්ද? ඒකවට අපිට අකුසල දෙක අඩුයි. සමහරවිට අපි ආව තේරුම් ගන්න නැතුව අපිට උන ආකාරයෙන් ඉන්නවා. ඒත් එක්ක අපි ගැටෙනවා. ඒ අවස්ථාවේ තේරුම් ගන්න. බොස් වෙන්න පුළුවන්. දැන් බොස් ක්‍රියාකලාපය අවබෝධ කරගන්න අපි අපේ කරන්න ගියොත් ගැටලුවක් වෙන්න පුළුවන්. අපි ආව අවබෝධ කරගන්න. යා මොකටද කියන්නේ කොහොමද මේක හොදින්නේ? මම අකුසල කරගන්න නැතුව කොහොමද කරගන්නේ? ඒසාර අයින් කරන්න පුළුවන් සීමාවේ අයින් කරගන්න එක පහසුවක් තියෙනවා. ඒ වගේම අයින් කරන්න බැරි සීමාවේ තියෙන ඒවා කොහොමද කරන්නේ විදියට එන්නේ කරගන්නේ කියලා අපි කල්පනා කරලා බලලා හදාගන්න පුළුවන් එක. හොඳයි ඊළඟ ප්‍රශ්න තියෙනවා. අහන්න මේ හරි ප්‍රශ්න අහන්න මේ සම්බන්ධ වූ කාරණා සම්බන්ධ දැන් මේ කාරණා 6-7ට අතිරේකව වෙනත් විදියෝ දකින්නවා කෙලෙස් අඩු කරගන්න පුළුවන් සාමාන්‍ය ජීවිතේ. නැත්නම් මෙතන ඔක්කොම තියෙනවා කියලා හිතනවා. පහසුම ක්‍රම ටික තියෙනවා කියලා හිතනවා. මම මුලින්ම කිව්වා අපිට දැකලා පුළුවන් කෙලෙස් අඩු කරගන්න අපේ දැකීමෙන් සෝවාන් මාර්ග ඥානෙ. ඊළඟට සංවරයෙන් අපි සංවර වෙන තරමට අපිට කෙලෙස් අඩු වෙනවා. සංවර නොවන සංවර ඉන්ද්‍රියයන් සංවර වෙන්නේ. ඊළඟට තුන්වෙනි කාරණාව කියන්නේ අපි පාවිච්චි කරන දේවල් ආහාර පාන ඇඳුම් පැළඳුම් බේත් ඊළඟට ඉන්න තැන් මේවට වැඩිපුර ඇලෙන්නේ නැතුව ගියයින් පස්සේ මේවා පාවිච්චි කරන්නේ ඇයි කියලා හිතුවම හරියට ඒකේ අරමුණ තේරුම් ගත්තම එතනත් අපිට ඒ සම්බන්ධ වෙන කෙලෙස් අපරාධ වෙනවා. ආහාර පාන ඇඳුම් පැළඳුම් ගත්තා ඉන්න ස්ථාන ගත්තා බේත් ගත්තා ඊළඟට හතරවෙනි කාරණාව කිව්වා අදිවාසනා ඉවසීම වැඩිපුර පාවිච්චි කරනකොට ගොඩාක් අපිට ගැටුම් වෙනක අඩු වෙනවානේ. දැන් සමහර වෙලාවන්දී කියනවානේ මේ ඊමේල් එකක් එහෙම ආවොත් සැරට ටිකක් වෙලා ගන්න කියලා ඊමේල් එකක් ලියන්නේ. එහෙම කියනවා නේද? එහෙම අපි හරි පොඩි සැර ඊමේල් එකක් ආවොත් ටිකක් වෙලා ගන්න. මොකද ඒ වෙලාවේ ලියන්නේ කිව්වොත් ලියන්නේ මොනවද? මොනවා ලියන්නේ? කේන්ති එකම ලියන්නේ.
ඊමේල් කරන්නේ නෙමෙයි. කවුරු හරි මොනවද දෙයක් කිව්වා කියන්නේ අසන්තෝෂයක් වෙන දෙයක්. ඒ වෙලේ අපිට කියන්න ඕන කියන අවශ්‍යම දෙයක් කියන්න අවශ්‍ය නැහැ. ඒ වෙලාව ගන්නකොට ඔබට කේන්තිය අඩු වෙනවා. ඔය තාර්ථයත් එක්කයි කියන්නේ කතා කරන්නේ. ඉවසීමේ අන්න ඒ වගේ පුරා දේවල් තිබෙනවා. හොඳට බලන්න පොඩ්ඩක් ඒ රෙස්පොන්ඩ් කරන්න ටිකක් වෙලාව ගන්න එක තුල. ඊළඟට අර මම දැන් බාහිර සාධක අයින් කරගන්න අර සත්තු ටිකයි සත්තු විතර නෙමෙයි. දැන් ඔය තියෙන අර දැන් අද කාලේ අර කිව්වා විදේශයෙන් දේශයට වෙනස් වෙනවා. ගෝලීය මට්ටමේ තියෙන නාටකීව ඊළඟට අපි හිතමුකෝ කාලයට අනුව තියෙන දේවල් ලෝකෙම අයින් කරගන්න ගැළපෙන විදිහට අයින් කර ගැනීම තුළ අපිට බොහොම කුසල් මට්ටමක් ඇති වෙනවා. බොහොම හිත සතුටෙන් තියාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම අභ්‍යන්තර වශයෙන් තිබෙන කාම ව්‍යාපාර වගේම විහිංසා ඒවා අඩු කරගන්න. ඒ වගේම කිව්වා බෝධිංග ධර්ම හත බොජ්ජංග හත දිනු කරගන්න. මේක අත්‍යවශ්‍ය ඔබ දකින්නවද මොනවා හරි වෙන විදියක් ඔබේ අකුසල් ඇති වෙන විදියක් හෝ කෙලෙස් ඇති වෙන විදියක් හෝ කෙලෙස් අඩු කරගන්න පුළුවන් විදියක් තව තියෙනවා. තිබෙනවා කතා කරන්නේ ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මේ හතරම මැද සීමාවෙන්න ඕනේ නැහැ. මොකද මේ කාලයත් එක්ක අපි දක්න වෙලී තිබුණානේ. දැන් අපේ දවසේ කේන්ති යන. හිත මෙහි යන විදි තියනවාද මේ කතා කරපු හතට අතිරේකව. මේ කතා කරපු හතට අතිරේකව සම්බන්ධ නැති වෙන විදි තිබෙනවා. ඔබ දකින්නේ. සාමාන්‍ය දෛනික ජීවිතය සාමාන්‍ය ජීවිතය ගත කරන්නේ. ඒ මොනවද? එහෙම යන්න තැන්. දැන් අපිට පරිසම්පත් අපිට ටෝල් ෆ්‍රී නම්බර වලින් කෝල් වෙනවානේ. ඒක හරි. 800 numbers වලින් කෝල් වෙන්නේ කීයක් කරනවනේ අපිට. දවසේ ඉන්න අපිට කේන්ති දෙයක්. අපිට කේන්ති දෙයක් එක එක්කෙනා කතා කරා. අපිට කේන්ති යන්නේ ඒකට. ඒ වගේ කොච්චර දැන් තව දෙයක් තමයි මේ මිනිස්සු මේ අනවශ්‍ය කටි අයින් කරලා හිටියා සමහරවල් ඒ වගේ එකක් වෙන්න. නේ? එතකොට ඒවා අපි දැනගන්න ඕනේ. ඒවා ටිකක් අයින් කරලා මාවත් ඉතින් එන්න පුළුවන් කියලා හිතාගෙන. මම මේ සාකච්ඡාව අවසන් කරන්න කැමති ඒ කාරණා අපි මත ප්‍රශ්නයක් අහන්න නැත්නම් අපොට බලමු තවත් කාට හරි ප්‍රශ්නයක් තිබුණාද මොනවද අහන්න කියලා. හාමුදුරනේ අපි හිතනවානේ දැන් හැම දෙයක්ම උපේක්ෂාවෙන් බැලුවහම අපිට ප්‍රශ්න අඩු කරගන්න පුළුවන් කියලා. එතකොට උපේක්ෂාවටත් ඇලෙන්නේ නැතුව ජීවත් වෙන්න කියලා කියනවනේ හාමුදුරනේ. ඒක කරන්නේ කොහොමද හාමුදුරනේ? උපේක්ෂාවට ඇලෙන්නේ කොහොමද විස්තර කරන්නේ? උපේක්ෂාවට ඇලෙනවා කියන්නේ මොකක්ද ඉස්සෙල්ලා කියන්නේ? හැමතිස්සෙම උපේක්ෂාව දැන් අපි මොන දෙයකටවත් ඇලෙන්නේ නැතුව ජීවත් වෙන්න කිව්වම අපි දැන් උපේක්ෂාව කියලා හැමතිස්සෙම හැම දෙය ගැනම හිතනකොට ඒක ඇලීමක් වෙනවද හාමුදුරනේ? උපේක්ෂාව කියන්නේ මොකක්ද ඇත්තටම? දැන් ඒ කියන්නේ හැමදේම හොඳ විදියට දකිනකොට අපි කියන්නේ උපේක්ෂාව කියලා නේද හාමුදුරනේ? ඒ කියන්නේ වැරද්දක් හරි වැරද්ද. උපේක්ෂාව කියන්නේ නෙමෙයි. උපේක්ෂාව කියන්නේ මේ අපේ හිත ලාභය, අලාභය, අයස යස, නිന്ദා ප්‍රශංසා, සුඛ දුක් කියන මේ හැරකෙන රෝඩියක් වගේ තියෙන අතලෝ දහම තුල මධ්‍යස්ථව තියාගෙන ඉන්න එකයි. එහෙමයි. මධ්‍යස්ථව තියාගෙන ඉන්නකොට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මැද තැනක එහෙමයි. තියෙනවා. එහෙමයි. එතකොට මේ මැද තැනට අපි ආසාවක් කරන්න හොඳ නැහැ. අපි දන්නවා එහෙමයි. ක්‍රමවේදයක් කියලා. ඒ ක්‍රමවේදය පාවිච්චි කරන්න හරි. හරි හාමුදුරනේ. එතකොට ඒක හැමතිස්සෙම අපි උපේක්ෂාවෙන් හිතනවා එහෙම කියලා අපි හිතන එක වැරදිද හාමුදුරනේ? ඒ කියන්නේ දැන් මධ්‍යස්ථව හිතනවා මධ්‍යස්ථව හිතනවා එහෙම කියලා හැමතිස්සෙම ඒක නෝ මේ හරියට බලන්න කොහොමද ඒක කරන්නේ කියලා. කොහොම කිව්වට එක්කෙනා උපේක්ෂාවේ කියලා ඒගොල්ලන්ට අවශ්‍යව හදාගෙන තියෙනවා. නෑ මං කියන්නේ නෑ හාමුදුරනේ හිතනවා කියන්නේ
ඕනම දෙයක් පිළිබඳව ඇලෙන්නේ නැහැ. එයා ගැටෙන්නේ නැහැ. බුදුහාමුදුරු කියන්නේ ඒකයි. එයාගේ තියෙන්නේ මධ්‍යස්ථ භාවයක් හැම දෙයක්. එහෙමයි හාමුදුරුවනේ. දැන් අපිට අපේ ජීවිතේ ගොඩක් වෙලාවට වෙන්නේ අපිට හොඳ දෙයක් වුණොත් ගොඩාක් සතුටු වෙනවා. එහෙමයි හාමුදුරුවනේ. ඒ වගේම අපිට කවුරු කෙනෙක් අර වගේ දෙයක් වුණායින් පස්සේ ගොඩාක් වැටෙනවා. ඔය දෙකට ගියන් නැත්තම් අන්න ඒක උපේක්ෂාව. එක පැත්තකින් අපිට එනවා අර අපිට කවුරු හරි කෙනෙකුට ප්‍රශංසාවක් දකිනවා. ඒකට ස්තුති කරනවා. මම ඔකට පොදු උදාහරණයක් කියන්නම්. අපිට මේ සාමාන්‍ය සමාජයේ කාරණාවක් තියෙනවා. හරියට අපිට කවුරු හරි මේ අපිට කවුරු හරි නින්දාවක් කරාම ඒක ගන්න මේ කමටහනක් වශයෙන් කමටහනක් වශයෙන් ඒ කියන්නේ අපි චෙක් කරන වැඩක් නේ අපේ ආශ්‍රව අකුසල චෙක් කරන විදියක් මේ අපේ වාසියක් අත්දැකලා තිබෙනවා. දැන් අපි මුංගත්තේ අපි හොඳයි කියනට වඩා එහෙමයි. අපි කෙරෙහි වැරදිව කවුරු හරි හැසිරෙනවා නම් අපි ඉන්නලා ඉන්නකොට පරිස්සම් වෙන්නකොට අපිට තව එනවා නම් අපි ඒක පරිස්සම් කරලා අපි දකිනවා මානසිකව මේක මොකද කම්මඨහන කියලා අහලා තියෙනවද කම්මඨහන මම අහලා තියෙනවා හොඳම කම්මඨහන ඒ වගේ කවුරු පුරා මුරුංගත්තේ තියෙනවා කියන්නේ එහෙමයි මේ කෙනා ඒක දැනගන්න මාන බලවේගයක් වශයෙන් හරි හාමුදුරුවනේ. ඒක මාර බලවේගයක්. මොකද හේතුව එතනින් අපි ඊට පස්සේ කොහේවත් දැනනවා. මේ දෙක ඒ කියන්නේ කාටවත් කියන්නේ යන්න එපා මේක. මට බයින්න මං ගන්න කමටහනක් වශයෙන් මට ප්‍රශංසා කරන මං ගන්නේ මොකද්ද මේ මාර බලය කියන්න එපා. හිතට දාගන්නකොට යන්න. ඕ මං හොඳ දෙයක් කළා. මේක කට්ටිය කැමති. හැබැයි මම මේක දකින්නේ මම මේක තුළ ගොඩක් එන්ජොයි කරගියෝ මට මාරයාගේ බලපෑමක් තියෙනවා. ඒ නිසා මම මේක දකිනවා මම 아무තු සතුටුකුත් නැහැ 아무තු දුකුත් නැහැ මේක මන්දස්තව විදර්ශනාවේ අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් මම හරි හාමුදුරුවනේ. දැන් කවුද ගන්නේ තමාන්ට වෙන අසාධාරණේ තමාන්ට වැරදිව හැසිරෙනකොට කවුද ගන්නේ ඒක කර්මස්ථානයක් වශයෙන් කවුරුත් ගන්නේ කොහොමද මට ඒක තේරුණා. මට ඒක ඇහුන්නේ ප්‍රතිචාර දක්වන්නේ. ඒ වගේම හොඳ දෙයකට කවුද කියන්නේ මේ හොඳ දෙයක් මට දිගටම කරන්න එපා කියලා. හොඳ දේ කැමති කෙනෙක්ට කියපුවා ඕන කොම්ප්ලිමන්ට් එකක් ඕන දෙයක් මට කියන්න. හැබැයි මම හිත ඇතුලෙන් දාගන්නේ මෙන්න මාර බලවේගයක් දැන් ඉන්න හදන්නේ මට. මම මෙතන පරිස්සම් වෙන්න ඕනේ. මම හොඳ දෙයක් කළා මට කවුරු හරි ස්තුති කරා ඒටි. එතනින් එහා මම ඒක තුළ ජීවත් වෙන්නේ නැහැ. ඒක තුළ මම නිකන් නිර්මාණය වෙන්න ඒක තුළ මම මේ සංඥා හදාගන්න ඒ තුළ මම මානෙ හදාගන්න මද හදාගන්න මම යන්නේ ඒ නිසා තමන්ට ලැබෙන තමන්ගේ ජීවිතේ දැන් මේ කාරණාවට අනුව ගොඩක් පරිසම් වෙලා කෙලස් අඩු කරගන්න විදිහ ඔක්කොටම ගියත් සමහර කටියට ඒ කරදර බාධක එන්න පුළුවන් එතෙන් දකින්න ඒව මට කර්මස්ථාන හොඳම කර්මස්ථාන මගේ හිත වර්ධනය කරගන්න දියුණු කරගන්න කුසලයට බර කරගන්න හොඳම දේවල් ඒ වගේම කවුරු හරි කෙනෙක්ගෙන් ඔබට අනවරතෙන් ගොඩාක් ඔබ ඉහළ දාන්න ප්‍රශංසා මට්ටමින් දියව වෙනවනම් දකින්න මෙන්න මාව මානයට මදයට ගෙනියන්න සංඥා හදාගන්න සංකාර හදාගන්න පාරක් එන්න හදන්නේ මේක මම ස්තුතියි කිව්වා හිත ඇතුලෙන් මම දකිනවා මේක මාර බලවේගයක්. ඒතර මේ දෙක තුල ඔබ දෝලණය වෙන්නේ ඔබ එක තැනක ඉන්නවා. ඔබගේ ගමන විදර්ශනාවෙන් ඉස්සරහට යනවා. ගොඩක් පිං හතරනේ. ඒක ඔළුවේ තියාගන්න කර්මස්ථානයේද මාර බලවේගය. දෙපැත්ත දාගෙන බලන්න හැම වෙලාවෙම. දැන් ඇත්තටම අපිට ගොඩක් වෙන්න ප්‍රශංසා කරන්නේ අඩු වෙනනේ සාමාන්‍යයෙන් කෙනෙකුට සමාජයේ එන්නේ අර වගේ. එහෙම ආවම බලන්න දැන් මේක කර්මස්ථානයක්. මේක මම මේ පංච නීවරණ අඩු කරගන්න ඕන කරගන්න වැඩේට මේක දාගමු කියලා හිතාගෙන ඉන්නේ. එතකොට ආමුදුවනේ මං ආන්නේ දැන් අපි කෙනෙක්ගේ වැරද්දක් දැකලා අපි එයාට ඒ ගැන කිව්වම එයාගේ හිත රිදෙනවා කියලා දැනගත්තොත් අපි ඒක නොකිය ඉන්න එකද හොඳ? එහෙම නැත්නම් ඒක කියන එක. දැන් සමහරවිට අපි දන්නවා එයා වැරද්දක් කරන්නේ. හැබැයි අපි කිව්වොත් එයා ඒක පිළිගන්නේ නැහැ. එයාට ඒකට හිතන්නේ ඔයා මගේ වැරදි කියන්නේ කියලා. ඒම අවස්ථාවල් තියෙනවනේ ආම්දේ. එතකොට අපි එයාට අවවාද නොකර ඉන්න එකද හොඳ? ඒක දැන කියන එකද හොඳ? වැඩේ නම් හොඳයි ඔය කියන එක. හැබැයි ඔය වැඩේ
මම දැන් මේ කියන උත්තරයට සම්බන්ධ වෙන්නේ කුමන පුද්ගලයාද කුමන අවස්ථාවකද වැඩේ කරන්න යන්නේ කියලා. හරිද? ඔය කියන අපි කවුරුත් කැමති කවුරු හරි අපට පේනවා නම් වැරද්දක් අපි වැරදිත් වෙන අයට පේනවනේ. අපට වෙන කෙනෙක්ගේ ලොකු වැරද්දක් පේනවා. අපි කියලා හැම මිනිස්සයම හදන්න යන්නේ නැහැ නේ. ඒක අත්‍යවශ්‍ය කාරණාවක් නෙමෙයි. අපට හිතවත් නම් අපට තේරෙනවා නම් මේක ආධ්‍යාත්මික වැරද්දක් කියලා අපිට පුළුවන් නම් එයාට ගිහිල්ලා සුහදව ඒක කියන්න පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක්. ඒතකොට අපි කියන්නේ නැහැ නේ ඔයා මං කියන එක පිළිගන්න කියලා. කොහොමද අපි කියන්නේ? මම මෙන්න මෙහෙම දෙයක් දකින්නවා මං ඔයාලට පෞද්ගලිකව කියන්නේ. ඔයා කැමති නම් හිතාගන්න. අන්න බලන්නකෝ මේ අප්‍රෝච් එක සමහරු කරන්නේ මොකද්ද? මේ ඔයා වැරදි අත නැහැ. හදාගන්න. දැන් මොකද වෙන්නේ? දැන් වැරද්ද වුණත් අර මිනිස්සයා දකින්න විදිය නෙවෙයි කියන්නේ. ඔයා නතර වැරදි ඈ. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි ඕනම කෙනෙකුට දැන් සතෙකුට වුණත් අපි කතා කරද්දී අපේ මිහිරි භාෂාව පිළිවෙල අපේ අප්‍රෝච් එක ඔක්කොම හරියාගෙන තමයි කතා කරන්න ඕනේ. ඒ නිසා ඔබතුමිය ඔය අහන ප්‍රශ්නේ සාර්ථක වෙන්නේ කොමන පුද්ගලයාටද කොමන අවස්ථාවේද? ඒ දෙක හරිනම් ඔය විදිහට කරාට කමන්නේ. ඒ පුද්ගලයා හරියන්නේ නැත්නම් ඔබට හිතනවා නැත්තම් නොකිය ඉන්නේ හොඳයි. නොකීන නෙමෙයි. ඒක කියවීම තුළ ඔබ ගැටලුවකටපත් වෙනවා සමහර ඔව්. අපි උත්සාහ කරනවා මම හිතනවා අපි ආශ්‍රය කරන සමාජي ගොඩක් අයට අපිට කියන්න පුළුවන් කියලා. එහෙම බැරි තත්ත්ව තියෙන පුළුවන්. ඒ බැරි තත්ත්වෙදී ඒක නෙමෙයි උදාහරණය. ඒක නෙමෙයි උත්තරේ. ඒකට උත්තර හොයන්න. කොහොමද මේ වගේ කෙනෙක් අප්‍රෝච් කරන්නේ? සමහර පන්සලේ හාමුදුරුවෝ වෙන්න පුළුවන්. සමහරවිට ඉස්කෝලේ වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාලයක වෙන්න පුළුවන්. සමහරවිට සමාජයේ හදන තැනක් වෙන්න පුළුවන්. නේ? ඒ වගේ තැන් තියෙනවා. එතකොට ඒ අදාළ විදියටයි ඒක කෙරෙන්න ඕනේ. නේ? දැන් මම උදාහරණයක් කියන්නම්කෝ. විශ්වවිද්‍යාලේ උගන්වන මහාචාර්යවරුන්ට පුළුවන් ද මොන්ටිසෝරි ළමයින්ට උගන්වන්න? පුළුවන්ද? බෑ. මොන්ටිසෝරි ගුරුවරයාට පුළුවන් ද විශ්වවිද්‍යාල මේ ළමයින්ට උගන්වන්න? බෑ. මොකද වෙලා තියෙන්නේ මේ දෙන විදියේ තියෙන ප්‍රශ්නයක්. ඒ දෙන විදිය දැනගන්න ඕනේ. නේ? අන්න ඒ නිසා ඒවා අපි ඒ අදාළ තැන අවස්ථාව සහ පුද්ගලයා අනුවයි ඒ කාරණාව අපි කවුරුත් උත්සාහ කරනවා. ඔබතුමියගේ මේ මොකක්ද මේ සජෙස්ෂන් එක හොඳයි. නමුත් ඒව වෙන්න ඕන අදාළ පුද්ගලයා සහ අවස්ථාව ගැලපෙනවා නම් පමණයි. එහෙම නැත්නම් කරන්න යන්න එපා. ඔබ අමාරුවේපත් වෙනවා. ඔබට ඊට පස්සේ වෙන පාරාවලක් නිර්මාණය වෙනවා. බූමරෑන් වෙනවා ඔබගේ පැත්තට. මෙයා මේ අනවශ්‍ය දේවල් කරන්න යනවා කියලා. මොකද ඒ නිසා ඒක දැකලා ඒකට ගැලපෙන අවස්ථාවක් පුද්ගලයා දැකලා කතා කරන්න. එහෙමයි. දැන් බුදුහාමුදුරුවෝ සමහර අවස්ථාවල සමහර ඒවා කියන්න ගියේ නෑනේ. සමහර ඒවා අවස්ථාව වෙනකන් හිටපු අවස්ථා තිබුණානේ. ඒ යන්න බලන්නේ දැන් තමන්ගේ ළඟ ඉන්න කෙනාට අවස්ථාව වෙනකන් හිටියා. පාරට කියන්නේ සමහර තැන්වල උන්වහන්සේ කියන්න ගියේ. ශ්‍රාවකයෝ ලව්ව තමයි මේ බණ කියන්නේ. දැන් තියෙනවනේ නේ. ඒ නිසා අපි අවස්ථාව දැකලා එහෙම කරන්න ඕනේ. පුද්ගලත්ව සහ අවස්ථාව දැකලා. ඔව්. පින් සිද්ධ වෙනවා. යහපත් දේ වුණත් කාට හරි කියන්න ඕන අවස්ථාව සහ ඒ තැන බලලා පුද්ගලයා අනුව බලලා. එහෙම නැති වුණොත් ගැටලු වෙනවා. දැන් අපේ සමාජයේ මේ මොකද පුද්ගල විවිධාකාරයිනේ. ඒ නිසා එහෙම දැනගත්ත කෙනාට තමයි ගොඩක් සාර්ථක වෙන්නේ. ගොඩාක් හරියන්නේ ජීවිතේ ඒ වගේ කෙනා. අනිත් අයට වුණත් යහපත් බලපෑමක් කරන්න පුළුවන් නම් ඒක. නැත්තම් යාට යහපත් බලපෑමක් කරන්න හම්බෙන්නේ නැහැ. අනිවාර්යෙන් ගැටලු වලට මේපත් වෙනවා. මේ වගේ දැන් අර මම තව අන්තිම මේ උදාහරණෙන් පස්සේ අවසන් කරනවා. ඔබට මතකද දන්නේ මේ කේසී කියලා මේ අශ්වයෝ හික්මවන අශ්වයෝ ට්‍රේන් කරන මිනිස්සෙක් බුදුහාමුදුරු හම්බුණා. මේ අපි දැන් ඔය මේ තර්ස්ඩේ ආර්ය පරිශ්‍රණයේ සාකච්ඡාවේ එක සූත්‍රයක් මම ඉස්සරහට කතා කරනවා. හම්බෙලා මේ එයා දෙක සංවාදයක් වෙනවා. ඒ සංවාදේ බුදුහාමුදුරු අහනවා කේසී මේ ඔයා කොහොමද මේ අශ්වයෝ හික්මවන්නේ කියලා. දැන් මේක අශ්වයෝ ඉන්නවනේ. විවිධාකාර අශ්වයෝ මිනිඒච අශ්වයෝ ඉන්නවා. රස්තන අශ්වයෝත් ඉන්නවනේ. ඒ වගේ ලොකු අශ්වයෝත් ඉන්නවා. අජානීය අශ්වයෝ ඉන්නවා. ඒ පාරයක් මම එයාලව ට්‍රේන් කරනවා. ඉතින් ට්‍රේන් කරilla එයාලා ගන්න නැත්නම් ඉතින් බැරිම වුණොත් මම එයාලා මම දානවා කියනවා. මම හරනවා. ඔය මට අශ්වයෝ ඉන්නවා ගොඩක්. එතකොට කේසී කියන ඒ අශ්වයෝ හික්මවන මිනිස්සයා බුදුහාරයන් අහන්නේ ඔබ වහන්සේ කොහොමද ඔබ වහන්සේගේ මේ ශිෂ්‍යෝ හදන්නේ කියලා. ශ්‍රාවකයෝ. ඒතර බුදුහාමුදුරුවෝ කියනවා කේසී මම ඉස්සෙල්ලාම යාළුව ට්‍රේන් කරනවා. මම මොකේද ට්‍රේන් කරන්නේ? සීලයේ, සමාධියේ, ප්‍රඥාවේ, ත්‍රිශික්ෂාවේ ට්‍රේන් කරනවා.
ඒ පාර කේසි අහනවා හරි. කවුරු හරි ඉක්මෙන්නේ නැත්තම් හැම මොනසෙම ඉක්මෙන්නේ නැහනේ. ඉක්මෙන්නේ නැත්තම් බුදුහාමුදුරුවෝ මමත් මරලා දානවා කියලා. මමත් කරන්නේ ඔයා ගන්න වැඩේමයි. මරලා දානවා. එයා කියන ශ්‍රමණ බවත් ගෞතමයෝ මේ මිනිස්සු මරනවා. ශ්‍රාවකයොත් මරනවා. ඒ මොකක්ද ඒ කතාව? මම අවවාද කරන්නේ නැහැ එදා ඉඳලා යාළුවට. මගේ මරණය යන්නේ එදා ඉඳලා මම එයාලට ඇඩ්වයිස් දෙන්නේ නැහැ. ඉතින් මැරුවා වගේ තමයි. කවදාකවත් ඒ ඇඩ්වයිස් එක වෙන කොහෙන්වත් එයාලට හම්බෙන්නේ නැහැ. ඒ කල්යාණ මිත්‍රයෙක් වැදගත්කම මේකනේ. දැන් අර කියනවානේ මේ මෝඩ මිත්‍රයාට වඩා බුද්ධිමත් හතුරා හොඳයි කියලා අහලා තියෙනව නේද? අහලා තියෙනවද? අර කියන්නේ අර මේ එක රජ කෙනෙකුට වැඳිරියක් හිටියන්නේ බොහොම හිතවත්. මේ සංස්කෘත කතාවක්. මම මේ කියන්නේ උදාහරණ ගන්න. එතකොට ඒ වැඳිරිය ඉතින් රජතුමාගේ චේම්බර් එකේ ඉන්නවා කියන්නේ බොහොම හිතවත්නේ. ඉන්නකොට රජුරු නිදා ගන්න වෙලාවක රජුගේ ඇඟේ මැස්සෙක් වුණා. ඉතින් යාර කියන්නේ මැස්සෝ අහන්න මේ රජතුමාගේ බඩ උඩ මේක කොහොමද වෙන්නේ කියලා කඩුව අරන් ගහලා මැස්සට. මොකද්ද උනේ? රජුරු මරුණා. ඒ කියන්නේ අපි ආශ්‍රය කරන්න ඕනේ හැම වෙලාවෙම කවුරු හිතවත් හෝ අහිතවත් වුණත් බුද්ධිමතා. මොකද බුද්ධිමතා හැම වෙලාවෙම ගන්නෙ බුද්ධිමත් තීරණ. මෝඩයා යාළුණත් ගන්නෙ මෝඩම තීරණ. එකම දේ අපට ප්‍රසන්නයි මෝඩයානේ. ඒ මොකද අපි කියන එකට ඔව් කියනවා. අපි කියන හැම දෙයකම හේ කියනවනේ. අපට වැදගත් වන්නේ බුද්ධිමතා. අපේ වැරදි පේනවා මේක වැරදි මේක හොඳයි. එහෙම වෙන්න ඕනේ. ඉතින් එහෙම වෙනකොට අර කේසිගේ කතාව මතක් කේසි බය වුණා. වහන්සේත් මේ මිනිස් මරනවාද කියලා. නෑ මගේ මරණය තමයි මං එදා ඉඳලා අවවාද කරන්නේ අනුශාසනා කරන්නේ. ඉතින් මරනවා වගේම තමයි කියලා. ඒගොල්ලෝ යන්නේ ඔක්කොම අකුසලයටනේ. ඒ නිසා පින්වත් කියන්නේ එහෙමත් කල්පනා කරලා බැලුවම අපට ගොඩාක් දේවල් තේරෙනවා. ඒ නිසා අපි අද දවසේ දැන් මේ වෙලාවේ අපි සීල් සමාදාන කටයුතු අවසන් කරන අවස්ථාව විශේෂයෙන්ම සිල් පවාරණය කරන අවස්ථාව. අද දවසේ ඔබ හැමදිනාම උදෑසන කාලේ නායක හඳුරන්න හසුරුව උපෝසථ අෂ්ටාංග සීලය සමාදන් කළා, බුදු පූජා කළා. ඊළඟට භාවනා කටයුතු කළා. මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව. ඒ වගේම මම හිතන්නේ අද පොයි දවසේ වටිනාකම ඔබ සිහිපත් කරා. ප්‍රථම ධර්ම සංගායනාව සිදු වුණේ අද වගේ දවසක් කියලා කියන්නේ. ඊළඟට ධර්ම සාකච්ඡාවක් සිදු කළා. අපි අද කතා කළේ සබ්බාසව සූත්‍රයේ අවසානයේටම කතා කරන මේ කෙලෙස් අඩු කරගන්න ක්‍රම 7 දැන් කතා කරලා අවසానයි. ඊළඟ පොයි දවසක වෙනත් සූත්‍රයක් වැදගත් දෙයක් අපි කතා කරමු. ඒ නිසා දැන් ඔබ දන්නවා මේ හැම දෙයක්ම නිසා ඒවා දැනගත්තට මදියත් වශයෙන් අනිවාර්යෙන් පුරුදු කරන්න. ඒ ඔබට විශාල සේවයක් අසසිරලක් වෙයි. ඒ නිසා මේ හැම ආකාරයෙන්ම අත්පත් කරගත්තා වූ සියලු පින් කුසල් ඔබ අප නමින් මේ පරිලෝකීය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ නිසා ඔබ අප සම්දනා නමින් මේ පරිලෝකීය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා සංසාර ගමන සූපත් කරගනිත්වා. යම් කිසි ආකාරයක අකුසල් සිද්ධිය නිසා අකුසල් නිසා නරක ස්ථානවල යයි ඉපදලා ඉන්නවා නම් ඒ මේ පින් ලබාගෙන කුසල් ලබාගෙන වහාම එයින් මිදෙත්වා. සපවත් සුගති ස්ථානවල ජීවත් වෙනවා නම් ඒ සුගති ස්ථාන දියුණු කරගනිත්වා. අවසාන වශයෙන් මේ මියගේ ඥාතීන්ට උතුම් නිවන් සුවයමත්පත් වෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. ඊට කලින් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියන කෙනා. වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දක්ඛානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා ගට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මලගේ ඥාතීන්ට පින්දෙන්න. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ලෝකය සම්බුද්ධ ශාසනය බාපව ආරක්ෂා කරන ආශිර්වාද කරන සියලු දේව දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ට වන්දනා කරන ගාථාව ඉන්නවා දෙවිවරු කියලා කොටාසයක්, ඒ වගේම නාගයෝ කියලා කොටාසයක් ඉන්නවා. මේ කොටාස දෙකටම මේ පින් අනුමෝදන් වෙත්වා, කුසල් අනුමෝදන් වෙත්වා. ඒ අය ඔබ ආරක්ෂා කරගනිත්වා. ඔබගේ යහපත් ආධ්‍යාත්මික ජීවිත වර්ධනය කරගන්න කියාගේ ආශිර්වාදයන් ලැබෙත්වා. ග්‍රහ ප්‍රදුරු වෙලා සෞඛ්‍ය සම්පත වැඩි වෙලා ඔබගේ ආර්ය මාර්ගය ඊටාම වහවහ ඉක්මනින් පරිපූර්ණය කරගන්න කොට දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබෙත්වා. දෙවියනු පතන්නා වූ බෝධියකින් උතුම් නිවන් සුවය කරා මෙලෙත්වා කියලා සාදුකාරයක් පවත්වනවා. සාදු සාදු සාදු. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සබ්බේ දීවා දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පතං සම්පතං පුඤ්ඤ සම්පතං සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝකසාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් කල්පනා කරමු හැම ආකාරයකින්ම උදේ කාලේ ඉඳලා මේ දක්වා අත්පත් කරගත්තා වූ සියලු කුසල් පින් ඔබ හැම දිනාටම හේතු වෙලා ජාත්‍ය ආදී දුක්ඛයන්ගෙන් කෙලවර බුද්ධ ආදී මහත් නිවී සනසී පැමිණ වැඩවදාළ උතුම් ශාන්ත නිවන් සුවයම සාක්ෂාත් කරගන්නට ඒකාකාරීවම හේතු වෙත්වා වාසනාම වෙත්වා කියලා සාදු සාදු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිඤ්ඤතු. සාදු සාදු සාදු. තේනවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තර දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමමං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමමං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමමං. ඒ වගේම අද හවස ආයත හම්බුන් වහන්සේ විසින් වස්සා වාසික පූජාව සිදු කරනවා. හවස 7ට ඒකත් සම්බන්ධයි. ඊට පස්සේ සාදු. සම්පූර්ණ